ඔව් ඔයාලා නිකුත් කළ තිබුණ නිබන්ධනයක් මම අද දවසේ අපි ඒක කලින් කතා කරපු පාඩම් ටිකක් ඔය තියෙන උතන දීලා ඒකේ රිවිෂන් එකක් විදිහට තමයි අද දවසේ ඔය කොටස සාකච්ඡා කරන්නේ. එතකොට බලන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා දෙන්නම් පසුව. ඔබට නිකුත් කළ තිබිච්ච මේ නිබන්ධනය අපි කලින් කතා කරපු පාඩම් කීපයක් අන්තර්ගතයි ඒකේ. ඒකේ ඒ කරුණු ඇසුරෙන් අපි පිළිතුරක් ගොඩනගනකොට එහෙම නැත්නම් ඒකේ උත්තර සකස් කරනකොට අපිට දැන් ප්‍රධාන වශයෙන් වැදගත් වෙන කරුණු කීපයක් තියෙනවනේ ඔබ දන්නවා ඒක නේද? අපි තනි වාක්‍ය ලිව්වත්, රචනයක් ලිව්වත්, සාරාංශයක් ලිව්වත්, උක්තාක්‍ය සම්බන්ධය, අක්ෂර වින්‍යාස රීති ඔන්න ඒ පිළිබඳව අපිට ලොකු වැදගත්කමක් හම්බ වෙනවා. ඒක ඔබ දන්නවා. ප්‍රශ්න පත්‍ර ලියනකොට අපිට ඒ වගේ හම්බ වෙච්ච තැන් ගොඩාක් තියෙන නිසා. හරි එතකොට මේ අද දවසේ අපි සාකච්ඡා කරන ඔබත් එක්ක මේ තියෙන ඔබට නිකුත් කළ තිබිච්ච මේ නිබන්ධනයට අදාළව තියෙන කොටස් ටික ඒකේ බලන්න ෂෙයා කරන්න ස්ක්‍රීන් එක. කඩියලා නැද්ද මට? හරි මේක හොඳයි ඔය තියෙන්නේ ඔබට නිකුත් කළ තිබිච්ච ඔය ටියුට් එකේ කොටස. මේකේ බලන්න පළවෙනි කොටස ඔබට ලබා දීලා තියෙන්නේ පහත් සඳහන් පාඩේ කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා. මේක අවබෝධය එක තැනකින් ඔබට හම්බ වෙන්න තියෙන තැනක්. අවබෝධය ඡේදයක් දීලා ඔබෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මේ විදිහට ඡේදයක් ලබා දීලා. ඒක යටතේ මෙතන නම් ප්‍රශ්න 6ක් දීලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න 5ක් අහලා ඒකට ලකුණු 10ක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඡේද 3ක් දීලා දැන් පසුගිය කාලේ බලපුවාම මොනවද අපේ සාමාන්‍ය පරිපාලන සේවය රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ තරඟ විභාග ප්‍රශ්න පත්‍රවල මේ වගේ අවබෝධයේ ඡේද 3ක් දුන්නා. එතකොට එකක ප්‍රශ්න 5 ගානේ අහලා ඒ ඡේද 3ට ලකුණු 15ක් දුන්නා. දැන් ඔබ දන්නේ ඔය අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට සෙන්සුරාදාට මේ සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රවල අපිට ගොඩාක් හම්බ වෙච්ච තැන් තියෙනවනේ එහෙම. ප්‍රශ්න පත්‍රවල හම්බ වෙනවා අපිට අර කොටස් 3 ඒවා. කොටස් 3 ඒවා හම්බෙන්නේ අපිට. මේ කොටස් 3 වගේ දැන් ඔබට තනි වාක්‍ය ලියන්න දෙනවා. ඊගාවට අවසානයේදී අපි වර්ණය තෝරලා ඉරි ගහන්න දෙන්නේ. අන්න ඒ වගේ තැන්වල ඔබට කෙටි ප්‍රශ්න ආකාරයෙන් දෙන්න පුළුවන් මේ වගේ ඡේදයක්. ඒ ඡේදය කියවලා ඒ ඡේදයට අදාළව මේකේ අහන උත්තර ටික ලියන්න කියලායි කියන්නේ. සාමාන්‍යයෙන් අපි මේ වගේ වෙලාවක ඡේදයට අනුව තමයි තීරණය කරන්නේ කොහොමද මේකේ අපි උත්තර ටික සොයාගන්නේ කියලා. මේක ගොඩාක් ලොකු ඡේදයක් නන් නෙවෙයි. නමුත් අහන ප්‍රශ්න ටික ගැන පොඩ්ඩක් අපි බලලා යමු. එතකොට ලේසි මේවට උත්තර හොයාගන්න. මොකද මේ සාමාන්‍යයෙන් මේවාදී මේ තරග විභාගවල අපිට ඡේද ඔක්කොම කියව ප්‍රශ්න වලට උත්තර හොයන්න හම්බ වෙන කාලය පොඩ්ඩක් අඩුයි, ප්‍රමාණවත් නැහැ. ඒක නිසා තමයි එහෙම ගැටලු මතුවෙන්නේ. ඒක නිසා අපි කියන්නේ ඔබට මුලින්ම මෙන්න මේ ඡේදය කියවන්නට පෙර කියවන්න ඉස්සෙල්ලාම මෙන්න මේ කොටස කියලා. මොකද්ද කියවන්න ඕන? ඉස්සෙල්ලාම ඔයාලා කියවන්න ඕනේ මෙන්න මේ කොටස. කෑන්ගී 4 යානේ සඳ මත ගොඩ බැස්සුවේ කවදාද කියන ප්‍රශ්නය මෙතන අහන්නේ. ඊගාට බලන්න කෑන්ගී 4 කියන වචනේ තියෙන තැන. කෑන්ගී 4 කියලා ඔබට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා. ඊගාට ආයෙ තියෙනවා කෑන්ගී 4 කියලා මෙන්න මෙතන. කෑන්ගී 4 යානේ සඳ මත ගොඩ බැස්සුවේ 2019 ජනවාරි 3 වෙනිදාය. දැන් මේ වගේ වට අපි දීර්ඝ උත්තර ලියන්නේ නැති වගේ ඔයාලා දන්නවනේ.
දීර්ඝ උත්තර ලියන්නේ නැහැ අපි මේවට. අපි ලියන්නේ කොහොමද? කෙටි පිළිතුරු තමයි ලියන්න ඕනේ. කෙටි පිළිතුරු සපයන්න ඕන. චෑන් E4 යානය සඳ මත ගොඩ බැස්සුවේ කවදාද කියලා අහනවා. දැන් මේ චෑන් E4 කියන තැන දැන් මම මෙතන මේ කීවර්ඩ්ස් හොයන්න කියලා කියන්නේ. මේ කීවර්ඩ් එක හොයාගත්තාම හරි ලේසියෙන් ඔබට පුළුවන් මේකට අදාළ උත්තරේ තියෙන තැන බොහෝ අවස්ථාවල හොයාගන්න. සමහර අවස්ථාවල බැරි වෙනවා. ඒක මම කියනවා ඒක හැම වෙලෙම නෙවෙයි බොහෝ අවස්ථාවල ඔබට පුළුවන් වෙනවා මේක හොයාගන්න. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මෙන්න මේ ක්‍රමය භාවිත කරන්න. අවබෝධයේ ඡේද ආවොත් ඔබට අවබෝධයේ ඡේදයක් ලැබුණොත් ඒ අවබෝධය ලැබෙන ඡේදයට අනුව ඔබට පුළුවන් මෙන්න මේ ප්‍රශ්න කියවන්න මුලින්ම. මේක නෙවෙයි ඇත්තටම අවබෝධයට නිවැරදිව ලියන ක්‍රමේ. ඡේදේ තුන් පාරක් විතර කියවලා ඊට පස්සේ ඒක තේරුම්ගෙන ඒක ලියන එකයි හරි. ඒත් අපිට එච්චර කරන්න කාලය නැහැ. දැන් තර විභාගවල කාලය නැහැ. නැත්තම් අපි අවබෝධය කියන එක උගන්වනකොට නම් තියරිය විදිහට උගන්වනකොට පළවෙනි වතාවේ කියවන්න ඊගාවට දෙවෙනි වතාවේ කියවනකොට වැදගත් ඇයි හිතෙන කරුණු වලට පොඩ්ඩක් ඉරියන්දලා ඒ ඔළුවේ අවධාරණය කරගන්න. තුන්වෙනි වතාවේ ප්‍රශ්න වලට අදාළව පිළිතුරු ගොඩනගා ගන්න කියලා තමයි අපි කියන්නේ. නමුත් මේ වගේ වෙලාවක එහෙම කරන්න පොඩ්ඩක් අවකාශය මදි. හේතුව තමයි අපිට කාලය හරස් වෙන නිසා. ආන්ගේ කාලය හරස් වීම නතර කර ගැනීම සඳහා තමයි අපි මේ කීවර්ඩ්ස් කියවන්නේ. ඒක නිසා බලන්න චෑන් E4 යානයේ සඳ මත කොට බැස්සුවේ මෙන්න මෙතන තියෙනවා දිනයක් දීලා 2019 ජනවාරි මාස 3 වෙනි දින. ඔබට කෙලින් පිළිතුරක් ලියන්න පුළුවන්. මෙතන ලියන්න පුළුවන් 2019 ජනවාරි මාස 3 වෙනි දින කියලා. ඔයාලගේ මේක ප්‍රශ්න අංක 2 දාලා අද දිනේ දාලා මේ ටියුට් එක නැතුව ඇති මම හිතන්නේ ළඟ කීප දෙනෙක් නේද? ටියුට් එක නැතුව ඇති ටියුට් එක print කරගන්න කාලෙ මදි වෙන්නට ඇති. දැන් අදින් නම් මේ ප්‍රශ්නේ ඉවරයි. ඊට පස්සේ ඔබට නිවැරදිව නිබන්ධන ටික සපයන්න පුළුවන් වෙන අයලි. අර ආයතනය නිරෝධායනය කරලා තිබිච්ච නිසා මේ ඒගොල්ලොන් ගෙවල් වල තමයි කෙනෙක් දෙන්නෙක් වැඩ කළේ. ඒකෙන් තමයි ප්‍රමාද වුනේ. දැන් අදින් මේක ඉවරයි. ඊට හෙට ඉඳන් ඔෆිස් එක කරනවා කියලා කිව්වා ඒගොල්ලන් ෂොප් එක. ඒක නිසා එතනින් පස්සේ අවසන් වෙනවා. දැන් සෙන්සුරාදා ප්‍රශ්නපත්‍රිකට කලින් නිකුත් කරනවා. එතකොට ඒ ගැටලුව අවසానයි. හරි. හරි. බලන්න චෑන් E4 යානෙ. දැන් ඔබ මේක පිළිතුරු සපයලා තියාගන්න. චෑන් E4 නැමැති අභ්‍යවකාශ යානයේ මගින් කියලා මේ පටන් ගන්න. මෙතන තමයි චෑන් E4 කියලා තියෙන්නේ. මෙතන වචන තුනක් තියෙන වෙන ඔබට. නමුත් මේ අපිට උත්තරේ හෙව්වහම මෙන්න මෙතන උත්තරේ කෙලින්ම ලියන්න මොකක් කියලාද? මේ වෙලේ අපි දීර්ඝ උත්තර ලියන්නේ නැති වගේ මතක තියාගන්න. දීර්ඝ උත්තර ලියන්නේ අපි මේවයිදී. මේක කරන්නේ කොහොමද? කෙටි පිළිතුරු තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් මේක ලියන්නේ නැහැ. චෑන් E4 යානේ සඳ මත ගොඩ බැස්සුවේ 2019 ජනවාරි 3 වෙනිදා. එහෙම ලියන්නේ නැහැ. 2019 ජනවාරි 3 දින. 3 වෙනි දින කියලා ලියන්න. මෙතන ලියන්නේ 2019 ජනවාරි 3 වෙනි දින. ඔබට මෙතන ලියාගන්න ප්‍රශ්න පත්‍රයේ මේ ටියුට් එක අතේ නැත්නම් වෙනම කොලයක සටහන් කරන්න ප්‍රශ්නාංක 2 අවබෝධය කියලා ලියලා 2 1 කියලා දාලා සටහන් කරන්න. මොකද ඔබට මේවා ලියන්න වෙන්නේ උත්තර පත්‍රයක වෙනම පේපර් එකේ නෙවෙයි. ප්‍රශ්න පත්‍රයේ නෙවෙයි. ඊගායක බලන්න චෑන් E4 යානයේ ඉතිහාසයට එක්වන්නේ කවර වැදගත් යානයක් ලෙසද? ඔන්න දැන් ආයි ඉතිහාසයට එක්වීම කියන කතාව තියෙනවා මෙතන. හරිද? දැන් මෙතන බලන්නකෝ චෑන් E4 යන පෘථුවියට ප්‍රතිවිරුද්ධ පිහිටි සඳේ මතු පිට පෘෂ්ඨයට ගොඩ බැස්සු පළවෙනි අභ්‍යවකාශ යානය. මෙතනත් මේ චෑන් E4 කතාවම හොයාගන්න ඕනේ. නේද? මේ මෙතනමයි ඒ හොයාගන්න තියෙන්නේ. මම ඒතර වෙන පාඩකින් ඉරියා දින්නම්. මේ තියෙන්නේ එතකොට මේකත් චෑන් E4මනේ මේ තියෙන්නේ. ඒකෙම ඔබට හොයන්න හරි ලේසි මේක. චෑන් E4 කියන්නේ පෘථුවියට ප්‍රතිවිරුද්ධ පිහිටි සඳේ මතු පිට පෘෂ්ඨයට ගොඩ බැස්සූ පළමු අභ්‍යවකාශ යානයයි. දැන් මෙච්චර දිග උත්තරයක් අපිට මේකට ලියන්න බෑ. කෙටි උත්තරයක් අපි මේකෙන් හදා ගන්න ඕනේ. ඒකයි ඔබේ අවබෝධය කියලා මනින්නේ. ඔබට මේක නිවැරදිව හසුරවන්න පුළුවන්ද? මේක දෙන්න පුළුවන්ද කියන එකයි ඔබෙන් මනින්නේ. ඒ නිසා ඔබ මතක තියාගන්න මේක අපි ලියනකොට මොකද්ද ලියන්න ඕනේ? දැන් චෑන් E4 යනු කියලා ලියන්න අවශ්‍යද? නැහැ. එහෙනම් මොකද්ද ලියන්න ඕනේ මෙතෙන්ද? පෘථුවියට ප්‍රතිවිරුද්ධව පිහිටි සඳේ මතු පිට පෘෂ්ඨයට ගොඩ බැස්සූ පළමු යානෙ වීම. ඒක ලියන්න වෙනවා එහෙම ඉතින්. වෙන ක්‍රමයක් නැහැ ඒක ලියන්න. පෘථුවියට ප්‍රතිවිරුද්ධ මතු පිට පෘෂ්ඨයට ගොඩ බැස්සූ පළමු අභ්‍යවකාශ යානය වීම. ඔන්න ඕක තමයි වැදගත්කම කියලා එතෙන්දී අපිට ලියන්න වෙන්නේ. චෑන් E4 කියන්නේ දැන් එතන චෑන් E4මයි අහන්නේ නේ. මේකේ තාන්නේ චෑන් E4 කියලාමයි අහන්නේ. ඒ නිසා ඔබට එහෙම ලියා ගන්න පුළුවන්.
ඊගාව එක බලන්නකෝ. ඊගාව එක බලන්න. ඒ තමයි සඳ මත බීජ රෝපණය කිරීම දීර්ඝ අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් වැදගත් පියවරක් වන්නේ ඇයි කියලා අහනවා. මම මේ දීලා තියෙන ටික මකනවා. මෙතන අහනවා සඳ මත බීජ රෝපණය කිරීම. ඔන්න ඔතෙන්ට එන්න. මේ බීජ රෝපණය කියන තැනට එන්න. සඳ මත බීජ රෝපණය කිරීම. හරිද? දීර්ඝ අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් වැදගත් පියවරක් වන්නේ ඇයි කියලා අහනවා. දැන් ඔබ හොයන්න බලන්න මේ බීජ රෝපණය කියන කාරණාවක් මෙතන ඇති. බලන්න. මේ තියෙන්නේ සඳ මත මෙතන බීජ රෝපණ කතාව නෑ. ශාක රෝපණය කියලා මෙතන තියෙන්නේ. සඳ මත ශාක රෝපණය කළ හැකි වුවහොත් එය අඟහරු තරණය වැනි වසර 2කමාරක් තරම් දීර්ඝ අභ්‍යවකාශ ගමන් වලට උපකාර වනු ඇත. තාම හේතු ආවේ නැහැ. දීර්ඝ අභ්‍යවකාශ ගමන් වලට උපකාර වෙනවා විතරක් කියලා කිව්වා. මොකද්ද හේතුව කියලා අපිට හම්බුණාද? හම්බුනේ නැහැ. දැන් අපි හේතුව හොයන්න ඕන මෙතෙන්දී. ගගනගාමීන්ට මෙන්න මෙතෙන් සිට පටන් ගන්නවා හේතුව. ඇයි කියලා අපෙන් අහන්නේ. ගගනගාමීන්ට ආහාර රැගෙන යාම සඳහා යලි පෘථුවියට නොපැමිණ අභ්‍යවකාශයේ මතම සිය ආහාර නිෂ්පාදනය කරගත හැකි වනු ඇත. මෙන්න මේ කොටස් දෙකම එකතු කරලා ඔබට තනි උත්තරයක් හදාගන්න වෙනවා. මේ දෙකෙන්ම එකතුවෙන් තනි උත්තරයක් හදාගන්න වෙනවා. මේ දෙකම එකතු කරලායි ගන්න වෙන්නේ. තේරුණාද කියන එක? මේ දෙකම එකතු කරලා ඔබට තනි උත්තරයක් සකස් කරගන්න වෙනවා මේ වෙලාවේදී. හරි? ඒතර බලන්න සඳ මත ශාක රෝපණය කළ හැකි වුවොත් අඟහරු තරණය වැනි වසර 2කමාරක් තරම් දීර්ඝ අභ්‍යවකාශ ගමන. මෙච්චර දුරට අපිට ලියන්න බෑනේ මේකේ. අපිට ලියන්න වෙන්නේ මොකද්ද? දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලදී ආහාර සපයා ගැනීම පහසු වන නිසා. මොන ඔච්චරයි ලියන්න වෙන්නේ. අපෙන් අහන්නේ සඳ මත බීජ රෝපණය කිරීම දීර්ඝ අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් වැදගත් විරක් වන්නේ ඇයි කියලා. ඒතර අපි ලියන මොකද්ද? ආහාර නිෂ්පාදනය මෙතන දීර්ඝ අභ්‍යවකාශ තරණය කියන නිසා මේක අවශ්‍ය නැහැ ලියන්න නේද? ආහාර රැගෙන යාමට පෘථුවියට නොපැමිණ අභ්‍යවකාශය තුලදීම ආහාර නිෂ්පාදනය කරගත හැකි වනු නිසා. ආහාර රැගෙන යාමට පෘථුවියට නොපැමිණ අභ්‍යවකාශය තුලදීම ආහාර නිපදවාගත හැකි වනු නිසා. ඒ වගේ පිළිතුරක් ඔබට ලියන්න පුළුවන්. අඟහරු තරණයට ගතවන කාලය කොපමණද කියලා අහන්න. බලන්නකෝ. අඟහරු තරණයට මේ අඟහරු තරණය කියන වචනේ හොයාගන්න. වසර 2කමාරක් තරම් දීර්ඝ අභ්‍යවකාශය. මෙතන අපිට හරියටම කියන්න බෑ තරම් කියන නිසා මේ තරම් කියන්නේ පමණ කියන එක. ඔබ වසර 2කමාරකි කියලා ලිව්වොත් මේ වගේ උත්තරවල වැරදි දානවා ඔයාලට. ඇයි මෙතන නිශ්චිතව ඔබට ප්‍රමාණය කියන්නේ නෑ අවුරුදු 2මයි කියලා. පැටේනවද මං කියන එක? මෙතෙන්දි කියන්නේ නෑ අවුරුදු 2මයි කියලා. එහෙනම් කියන්නේ මොකද්ද? තරම් කියලා වචනයක් කියනවා. ඒ කියන්නේ එහෙනම් පමණ කියන එක තමයි මේ. එහෙනම් මොකද්ද? වසර 2කමාරක් පමණ. උත්තරේ ලියනකොට ලියන්න ඕනේ වසර 2කමාරක් පමණ කියලා. වැටුණාද කියන එක මම? අවුරුදු 2කමාරකි කියලා කෙලින්ම ලිව්වොත් පිළිතුර වැරදි. එහෙනම් ලියන්න ඕනේ කොහොමද? වසර 2කමාරක් පමණ කියලා ලියන්න ඕනේ. කොච්චර කාලයක්ද කියලානේ අහන්නේ. අඟහරු තරණයට ගතවන කාලය කොපමණද කියලා අහනවා. එතකොට ඒක වසර 2කමාරක් පමණ කියලා ලියන්නේ. චීන චන්ද්‍රයානයේ මේ චෑන් E4 කියන්නේ චීන චන්ද්‍රයානයක්. අපි ඔක ඡේදය ඔක්කොම කියුවේ නෑ නේද? අපි මේ වචන ඔස්සේ නිගි චීන චන්ද්‍රයානයේ මගින් රෝපණය කරන ලද බීජ වර්ගයන් කවරේද? බලන්න හොයන්න මේ බීජ වර්ග කියලා කතාවක් ඇවිල්ලා ඇති. චීන චන්ද්‍රයානයේ රෝපණය කරපු බීජ වර්ග මොනවද කියලා අපෙන් අහනවා. හරිද? චීන චන්ද්‍රයානය සඳ මත රෝපණය කරපු බීජ මොනවද කියලා අහන බලන්න මෙතන කොහේ හරි. රෝපණය ගැන මෙන්න මේ කතා කළා නේද? රෝපණය කියලා මෙන්න මෙහෙම ඇහුවේ නේ රෝපණය කරන්න තිබුණේ. මෙන්න මේ හරියට එන්නකෝ. චීන චන්ද්‍රයානය මගින් මෙන්න මෙයා රෝපණය කළලු. පුළුන් බීජ, අර්තාපල් බීජ, යීස්ට් හා බිම්මල් බීජ. ඔන්න ඔය තමයි රෝපණය කරලා තිබුණේ. හරි. හරිද? එහෙනම් ලියන්න බලන්න පුළුන් බීජ, අර්තාපල් බීජ කොමා දාලා ලියන්න.
පුළුන් බීජ, අර්ථාපල් බීජ, යීස්ට් හා බිම්මල් බීජ. ඔන්නවා චීන චන්ද්‍රයානය මගින් සඳ මත රෝපණය කළා කියලා කියනවා. කොහෙද රෝපණය කළා කියන්නේ? සඳ මත රෝපණය කළාලු මොනවද? පුළුන් බීජ, අර්ථාපල් බීජ, යීස්ට් බීජ හා බිම්මල් බීජ. යීස්ට් හා බීජ. මෙතන බීජයක් නෙවෙයි යීස්ට් කියන්නේ. හොඳද? පුළුන් බීජ, අර්ථාපල් බීජ, බිම්මල් බීජ. යීස්ට් දාපු පස් රෝපණය කළා. මොනවද එහෙනම් ලියන්නේ? පුළුන් බීජ, අර්ථාපල් බීජ, බිම්මල් බීජ. බීජ වර්ග 3යි. මෙතන යීස්ට් නේද? ඒ අනුව මෙන්න මේ බීජ වර්ග 3 ඔබට ලියන්න පුළුවන්. පුළුන් බීජයි, අර්ථාපල් බීජයි, බිම්මල් බීජයි. යීස්ට් කියන්නේ බීජයක් නෙවෙයි. හරි නේද? ඊගාවට බලන්න. මෙම ඡේදයේ සඳහන් චීන පාලක පක්ෂය හා එහි නිල පුවත්පතේ නම කුමක්ද? චීන පාලක පක්ෂයයි එහි නිල පුවත්පතේ නමයි මොකක්ද කියලා අහනවා. බලන්නකෝ මෙන්න මේ චීන පාලක පක්ෂ චීන පාලක පක්ෂය කොමියුනිස්ට් පක්ෂය. ඔන්න ඒගොල්ලන්ගේ පක්ෂය තමයි කොමියුනිස්ට් පක්ෂය. එහෙනම් ඔබට කෙලීම පිළිතුරක් ලියුව හැකි කොමියුනිස්ට් පක්ෂය කියලා. පක්ෂය කියලා ලියලා කොමියුනිස්ට් පක්ෂය කියලා ලිව්වත් කමක් නැහැ. කොමියුනිස්ට් පක්ෂය. ඊගාවට ලියුව හැකි ඔබෙන් අහනවා නිල පුවත්පත. නිල පුවත්පත අහනවා. මොකද්ද නිල පුවත්පත? People's Daily පුවත්පත. යට රූලෙන් ලියන්නේ රූල් දෙකකට ලියන්නේ තනි රූලේ ලියන්නේ නැහැ අපි. People's Daily පුවත්පත. ඔන්න එහෙනම් ඔබට හම්බ වෙනවා පිළිතුරු ඒකේ කොටස් දෙකකට අදාළව. මොනවද? හම්බ වෙන කොටස් දෙක මොනවද? එකක් තමයි ඔබෙන් අහනවා මොකද්ද පක්ෂය කියලා. පාලක පක්ෂය මොකද්ද කියලා. මොකද්ද? කොමියුනිස්ට් පක්ෂය. ඊගාවට People's Daily පුවත්පත. ඒගොල්ලන්ගේ නිල පුවත්පත මොකද්ද කියලා අහනවා. People's Daily පුවත්පත මේ තියෙන්නේ. හරි. මෙන්න මේ වගේ කෙටි පිළිතුරු ලියන්න ඔබ සූදානමින් ඉන්න ඕනේ. ඔබට ලැබුණා දැන් පහුගිය කාලේ නම් ඔබට ලැබුණු අවබෝධයේ ප්‍රශ්න පත්‍රවල පරිපාලන සේවා විවෘත ප්‍රශ්න පත්‍රවල ඡේද 3ක් අන්තර්ගත කළා. අධ්‍යාපන පරිපාලන සේවා විවෘත ප්‍රශ්න පත්‍රවල ඡේද 3ක් අන්තර්ගත කළා. අවබෝධය කියලා කියන්නේ එකට. ඒ අවබෝධය කියන ඡේද 3ේදී ඔයගේ ප්‍රශ්න 5 ගාන ඇහුවා. එතකොට ඔක්කොම ප්‍රශ්න 15ක්. දැන් අපි හිතුවට අවබෝධයට උත්තර ලියන්න හරි ලේසි පහසුයි කියලා. ඕක ලියන්නේ නැහැ හරියට. ඇයි හේතුව? දිග්ග උත්තර ලියනවා. අහන එක නෙමෙයි උපුටා දක්වනවා. උපුටා දක්වනවා කියන එකයි උත්තරේ අපි ලියනවා කියන එකයි දෙකක්. මොන මතක තියාගන්න. උපුටා දක්වනවා කියන්නේ මේ ඡේදයේ තියෙන එකක් එලෙසින්ම අරගෙන ලියනවා. උපුටා දක්වනවා. එතකොට නැත්නම් මේකේ අපිට කිව්වොත් එහෙම දැන් අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් අභ්‍යවකාශයේ නැත්නම් අභ්‍යවකාශයේ ආහාර ද්‍රව්‍ය වගා කිරීම සම්බන්ධයෙන් පුළුල් පියවරක් නැත්නම් සාධනීය පියවරක් අනුගමනය කර බව පෙන්වන කරුණක් නම් කරන කරුණ උපුටා ලියන්න. වාක්‍ය කොටස උපුටා ලියන්න කිව්වහම මේකෙන් හොයාගෙන ඒ කොටස අපි එහෙමම ලියන්න ඕන උපුටලා. උපුටලා ලියනවා කියන්නේ මේකේ තියෙන එකම ලියනවා අපි. මේකම අරගෙන ලියනවා. නැතුව අවබෝධයට උත්තර ලියනවා කියන්නේ මේකෙම තියෙන එක අපි උපුටලා ලියන එක නෙමෙයි. එහෙනම් අපි අපිට අනන්‍යව අපේ වාක්‍ය රටාවෙන් මේ කියන කාරණාව ගොඩනගා ගන්න එක තමයි ඕකේ සිදුවිය යුතු දේ. ඒකත් කියුවේ කොහොමද? සිදු වෙන්න ඕන අන්නේ දේ. හරි? ඊගාව එක බලන්න එහෙනම්. දැන් ඔන්න ඔබට මේ පළවෙනි එක සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. නේද? මම මේක වර්ඩ් එකකට ගන්නම් නැත්නම් අමාරුයි මෙතන තියාගෙන මේක ගෙනියන්න. හරිද? මේක වර්ඩ් එකකට ගමු අපි. ඒතර අපිට ලේසි ඔය සාරාංශය හදාගන්න. නැත්තම් සාරාංශය මේ පේන්නේ නැහැ. සාරාංශය නොපෙනුනහම අපිට අමාරුයි මේක මේ ලියාගෙන යනකොට. අපි මේකෙන් අරගෙන ලියන්නේ.
ඒක නිසා අපිට අමාරුයි. හරි මේ තියෙන්නේ ඔය සාරාංශය. ඔය තියෙන ඔය සාරාංශය මේක මම උපුටා ගත්ත එකක්. පහත දැක්වෙන උද්ෘතයේ කියවා එහි වචන සංඛ්‍යාව 3 එකක් පමණ වන පරිදි ලියා සාරාංශයක වචන සංඛ්‍යාවද සඳහන් කරන්න කියලා කියනවා. මාතෘකාවකුත් මේකට දාන්න ඕනේ. මෙතෙන්දි බලන්න මේ කියන කාරණාව අපි කියවගෙන යමු. වචන ගන්න ගැනලෙමු පොඩ්ඩක්. වචන ගන්න පස්සේ ගනිමු. සහභාගීත්ව සංවර්ධනයේ බිහිවන්නේ දුප්පත් ජනතාවගේ ශක්තිය සහභාගීත්වයේ එක් වී බිහිවන නිර්මාණීය නවෝත්පාදන ශක්තිය තුලිනි. එහෙයින්ම මෙම සහභාගීත්ව සංවර්ධන ක්‍රියාවලිය අතිශයින්ම ගැඹුරු වනු පෙනේ. එමෙන්ම අර්ථවත් වනු දිසේ. අනෙක් අතට ජනතා පදනමක්ද එහිලා පෙනේ. එමතුද නොව පවත්නා සාම්ප්‍රදායික සංවර්ධනය කියන මහ ප්‍රන්දයන්ෙන් දුනි සංවර්ධනයේ වෙනුවට බිහිවන විකල්ප සංවර්ධන ක්‍රියාවලියක්ද වනු ඇත. සහභාගීත්ව සංවර්ධනය බාහිර මූල්‍යාධාර මහජන ප්‍රයෝජනයට අදාළ විවිධ සහනාධාර හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර ආදී අපේක්ෂාවෙන් ආරම්භ කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයක් නම් නොවේ. සාම්ප්‍රදායික සංවර්ධනයේදී දිලිඳු ජනතාවගේ නිර්මාණ ශක්තිය මතුවීමට පෙර ආතුව බාහිර ආධාර ඉස්මතු වෙයි. ඒ සමගම නැගී එන අංකුර නවෝත්පාදන දහඩ වියකී යයි. නමුත් සහභාගීත්ව සංවර්ධනයේ මෙතන ආයතන වලදී සංවර්ධනයේදී බාහිර ආධාරයන් මත නොව ජනතාවගේ ස්ව ශක්තිය හා සහභාගීත්වයේ එක්වීමෙන් බිහිවන නිර්මාණ ශක්තිය සංවර්ධනයේ ඒකායන බලවේගයේ බවට පත්වේ. බාහිර ආධාර සහ සහනාධාර මත පදනම් වූ වැඩසටහන් එම ආධාර ලැබීම නැවතීමත් සමගම ඇන හිටි එම නැතහොත් අතුරුදහන් වනු ඇත. නමුත් සහභාගීත්ව සංවර්ධනයේදී එසේ නොවන්නේ ජනතාවගේ නිර්මාණාත්මක නවෝත්පාදන ශක්තිය එවන විට වර්ධනය වී සියත් බව තුළ සහභාගීත්වයේ රැඳෙන බැවිනි. ඔන්න කතා කරන්නේ සහභාගීත්ව සංවර්ධනය සහ බාහිර සංවර්ධනය කියන කරුණු දෙක පිළිබඳව කියලා අපිට යම් වැටහීමක් ඔබට ඉන්නට ඇති. දැන් අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ මෙතන වර්ණ ගන්න කියන එක. දැන් මේකෙදි මට එහෙම කරන්න බෑ. මම මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අරගෙන තියෙන. ඒක නිසා බෑ මේකෙදි මට වර්ණ ගන්නවන්න. හරිද? නැත්නම් අපි වැදගත් ඒවා. ඒක නිසා මම ඉරි ඇඳ යටට ගන්නම් මේ වාක්‍ය ටික. හරිද? මම වාක්‍ය ටික යටට ගන්නම් ඉරි ඇඳ. සහභාගීත්ව සංවර්ධනයේ බිහිවන්නේ දුප්පත් ජනතාවගේ ස්වශක්තිය සහභාගීත්වයේ එක්කී බිහිවන නිර්මාණීය නවෝත්පාදන ශක්තිය තුලිනි. එහෙනම් මම මෙතෙන්ද ලියනවා සහභාගීත්ව සංවර්ධනය ගැන ඉස්සෙල්ලා. හරිද? ඉස්සෙල්ලාම ඒගොල්ලෝ කතා කරනවා සහභාගීත්ව සංවර්ධනය ගැන. සහභාගීත්ව සංවර්ධනය කරන්න පොඩ්ඩක්. ජනතාවගේ මොනවද? ශක්තිය සහභාගීත්වයේ එක්වී බිහිවන නිර්මාණීය නවෝත්පාදන ශක්තිය තුලින් කියලා කියන්නේ. සහභාගීත්ව සංවර්ධනයේ බිහිවන්නේ කියලා දානවා. ජනතාව තුලිනි. මම උන පළවෙනි එකේ අදහස කොහොම ගත්තා. ඊට යනවා දෙවෙනි එකට. එහෙයින්ම මෙම සහභාගීත්ව සංවර්ධන ක්‍රියාවලිය අතිශයින්ම ගැඹුරු වන පෙනේ. සහභාගීත්ව මම එකක් ලියනවා යටින් මේ වාක්‍ය පස්සේ එකතු කරමු. පස්සේ එකතු කරමු අපි. මොකක්ද ඊගව ලියන්නේ? එහෙයින් එය වඩාත් ගැඹුරු වනු පෙනේ. අතිශයින් ගැඹුරු වනු පෙනේ. ඒ වඩාත් ගැඹුරු ස්වරූපයක් ගනී. ගැඹුරු ස්වරූපයක් ගනී. මොන දෙවෙනි වාක්‍යය තමයි ඒක ගත්තේ. එමෙන්ම අර්ථවත් වනු දිසේ. ගැඹුරු
හා අර්ථවත්. මම දෙක මේකට දාගත්තා. එමතුද්ද නව පවත්නා සාම්ප්‍රදායික සංවර්ධනයේ වෙනුවට බිහිවන විකල්ප සංවර්ධන ක්‍රියාවලියක්ද වනු ඇත. දැන් මේ ඔක්කොම කියන්නේ මේ සහභාගීත්ව සංවර්ධනය හොඳයි කියලා. හරිනේ. ඊගාවට කියනවා මොකද්ද? විකල්ප සංවර්ධන ක්‍රියාවලියකි. එය විකල්ප සංවර්ධන ක්‍රියාවලියකි. එකක් ගැනම විස්තර කරන්න යාලේ. ඒදීදී නවුල ඉතින් ඒක. සහභාගීත්ව සංවර්ධනයේ බාහිර මූල්‍ය ආධාර මහජන ප්‍රයෝජනයේට අදාළ විවිධ සහනාධාර හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර ආදී අපේක්ෂාවෙන් ආරම්භ කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයක් නම් නොවේ. එහෙනම් මොකක්ද මේ කියන්නේ? සහභාගීත්ව සංවර්ධනයේදී රාජ්‍ය සහනාධාර මම අර ඒකට ටිකට ඔක්කොම ගන්නවා මේ රාජ්‍ය සහනාධාර කියන වචනේ. හොඳද? මොකටද මේ රාජ්‍ය සහනාධාර කියන වචනේ අපි දාන්න ඕනේ? මෙන්න මෙතෙන්ට. බාහිර මූල්‍ය ආධාර මහජන ප්‍රයෝජනට අදාළ වී සහනාධාර හෝ ඒවා. රාජ්‍ය සහනාධාර හෝ පරිත්‍යාග. එකම දානවා. අතන අර වෙනත් ඒවා කියන්නේ. හෝ පරිත්‍යාග අපේක්ෂා නොකරයි. ඔන්න මම ඊගාවක ලිව්වා ඒ විදිහට. අපේක්ෂා නොකරයි. සාම්ප්‍රදායික සංවර්ධනයේදී දිලිඳු ජනතාවගේ නිර්මාණ ශක්තිය මතුවීමට පෙර ආතුවම බාහිර ආධාර ඉස්මතු වේ. දැන් මේ කියන්නේ සාම්ප්‍රදායික සංවර්ධනයේදී අර මහජන සහනාධාර අපේක්ෂා කරනවා. සංවර්ධනයේදී මෙන් නොව කියලා මම දානවා මෙතන. ඒකට හරි. සංවර්ධනයේදී මෙන් නොව. මේකෙදි සාම්ප්‍රදායික සංවර්ධනයේදී මෙන් නොව සහභාගීත්ව සංවර්ධනයේදී රාජ්‍ය සහනාධාර හෝ පරිත්‍යාග අපේක්ෂා නොකරයි. ඒවා ගැන මොකුත් සැලකිල්ල යොමු කරන්නේ නැහැ කියලා කියනවා. නමුත් සහභාගී සංවර්ධනයේදී බාහිර ආධාරයක් මත නොව ජනතාවගේ ස්වශක්තිය හා සහභාගීත්වයේ එක්වීමෙන් බිහිවන නිර්මාණ ශක්තිය සංවර්ධනයේ ඒකායන බලවේගයේ බවට පත් වේ. මම මෙතෙන්ට ලියනවා මේ වාක්‍ය. ඒ තමයි සහභාගීත්ව සංවර්ධනයේදී මොකද්ද වැදගත් වෙන්නේ? ජනතා සහභාගීත්වයේ වැදගත් වේ. ජනතා සහභාගීත්වයේ වැදගත් වේ. ඔන්න ඊගාව එක. ඊගාවකට එන්න බලන්න. මම මේවා වෙනස් කරගන්නේ. බාහිර ආධාර සහ සහනාධාර මත පදනම් වූ වැඩසටහන් තම එම ආධාර ලැබීම නැවතීමත් සමග එන හිටි. ඒ කියන්නේ මොනවද? මේ මෙන්න මේවා මේ සාම්ප්‍රදායික සංවර්ධනයේ අසාර්ථකයි කියන එක මේ කියන්නේ. නමුත් සහභාගීත්ව සංවර්ධනය එසේ නොවන්නේ ජනතාවගේ නිර්මාණාත්මක නවෝත්පාදන ශක්තිය වෙනුවට වර්ධනයේ සියත් බල තුළ සහභාගීත්වයේම රැඳෙන බැවිනි. සහභාගීත්ව සංවර්ධනයේදී මොකද වෙනවා කියන්නේ? නිර්මාණාත්මක කුසලතා ජනයාගේ කුසලතා හා සහභාගීත්ව සංවර්ධනයේදී ජනයාගේ නිර්මාණාත්මක කුසලතා හා මොනවද? නවෝත්පාදන ශක්තිය වර්ධනය වන බැවින් මොකද වෙනවා කිව්වේ එතෙන්දී? සියත් බව තුළ සහභාගීත්වයේම රැඳී. සියත් බව කියන්නේ ස්වයං නිර්මාණ කියන එක. සහභාගීත්වය පවතී. සහභාගීත්වය අඛණ්ඩව කෙලිමු. අඛණ්ඩව පවතී. හැබැයි මේකේ දැන් වචන ගන්න වැඩි. මොකද මේ සහභාගීත්වය කියලා කුඩා තැන්වල අපි ලිව්වා. මම මෙන්න මේවා ලං කරනවා. මේකේ වචන ගොඩක් අඩු කළා කියලා.
මේමනේ ආවේ. නිකන් කියවලා බලන්න අපි වචන ගන්න පොඩ්ඩක් ගනිමු නිකන් ආසන වශයෙන් ගන්න 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි මෙතන B කියනකොට 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි කියන්නේ 10යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 34යි 36යි 37 38 39 40 41 42 43 44 45 46යි. කියන වචන අපි ගත්තොත් 12ක් විතර තියෙනවා කියලා එකක 11ක් 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14. 11 10 140යි 47යි. ආසන වශයෙන් මේක වචන 150ක් විතර තියෙන. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් මේක වචන 50කින් පමණයි. හොඳද? සහභාගීත්ව සංවර්ධනයේ බිහිවන්නේ ජනතාව තුලිනි. එහෙයින් එය වඩාත් ගැඹුරු හා අර්ථවත් ස්වරූපයක් ගනී. ඒ විකල්ප සංවර්ධන ක්‍රියාවලියකි. සහභාගීත්ව සංවර්ධනයේදී ජනතා සහභාගීත්වයේ වැදගත් වේ. සාම්ප්‍රදායික සංවර්ධනයේදී මෙන් නොව සහභාගීත්ව සංවර්ධනයේදී රාජ්‍ය සහනාධාර හෝ පරිත්‍යාග අපේක්ෂා නොකරයි. සහභාගීත්ව සංවර්ධනයේදී ජනයාගේ නිර්මාණාත්මක කුසලතා හා නවෝත්පාදන ශක්තිය වර්ධනය වන බැවින් සහභාගීත්වය අඛණ්ඩව පවතී. වචන ගණන ගනින් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 මෙන්න මේ තැන් අපි අඩු කරමු. සහභාගීත්ව සංවර්ධනයේ බිහිවන්නේ ජනතාව තුලිනි. එහෙයින් ඒ වඩාත් ගැඹුරු හා අර්ථවත් ස්වරූපයක් ගනී. ඒ විකල්ප සංවර්ධන ක්‍රියාවලියකි. සහභාගීත්ව සංවර්ධනයේදී මෙන්න මේකට අපිට එහිදී කියලා දාන්න පුළුවන් එක වචනයක් අඩු වෙනවා එතකොට. එහිදී ජනතා සහභාගීත්වයේ වැදගත් වේ. සාම්ප්‍රදායික සංවර්ධනයේදී මෙන් නොව සහභාගීත්ව සංවර්ධනයේදී රාජ්‍ය සහනාධාර හෝ පරිත්‍යාග අපේක්ෂා නොකරයි. සහභාගීත්ව සංවර්ධනයේදී එමෙන්ම කියලා කියනවා එමෙන්ම එහිදී ජනයාගේ නිර්මාණාත්මක කුසලතා හා එමෙන්ම එහිදී කියලා කියන්න එහිදී ජනයාගේ නිර්මාණාත්මක කුසලතා හා නවෝත්පාදන ශක්තිය වර්ධනය වන බැවින් සහභාගීත්වය අඛණ්ඩව පවතී. ඔන්න ඔය ටික තමයි අපිට මේකේ සාරාංශය ලෙස ගන්න තියෙන්නේ. සාරාංශය කියන්නේ ඔන්න ඕක මේකේ ගන්න තියෙන්නේ. ඔබට මතක ඇති අපි මෙන්න මේකේ සමහර පද වෙනුවට තනි වචන යෙදුවා. සමහර ඒවායේදී මේ මූල්‍ය ආධාර, මහජන ප්‍රයෝජන, ඕ සහන ආධාර මෙන්න මේ වචනයක් අපි ගත්ත වෙනම. රාජ්‍ය සහන ආධාර හෝ පරිත්‍යාග. ඒවා තමයි අර කිව්වේ. ඒවා අපේක්ෂා කරනවලු මොකේද? සාම්ප්‍රදායික සංවර්ධනයේදී අපේක්ෂා කරන දේවල් මොකේද අපේක්ෂා කරන්නේ නැත්තේ? සහභාගීත්ව සංවර්ධනයේදී අපේක්ෂා කරන්නේ. ඊට පස්සේ වචන ගණන 54යි 52යි නේද 52යි ඊගවට මාත්‍රිකාව මොකක්ද දාන්න පුළුවන් මාත්‍රිකාව දැන් සහභාගීත්ව සංවර්ධනය හා සාම්ප්‍රදායික සංවර්ධනය නැත්නම් සහභාගීත්ව සංවර්ධනයේ වාසි ඒක හොඳයි. සහභාගීත්ව සංවර්ධනයේ වාසි. හරි. මෙන්න මේ විදිහට ඔබට පුළුවන් මේක ගොඩනගා ගන්න.
මේවට යටින් ඉරි ඇඳලා තියන්න. මේවා ලියනකොට අපි කියලා තියෙන ඔබට වෙන වර්ණයක් භාවිත කරන්න කියලා. නේද? ඒතර මේක වඩාත් හොඳින් කැපිලා පේනවා. නේද? කියවලා බලන්න අවශ්‍ය නම් ඔයර් ගැටලු තියෙනවා කියන්න. ප්‍රශ්න නැහැ නේද එහෙනම්? අපි යමු ඊළඟ එකට බලන්න. රචනය පොඩ්ඩක් අපි තියලා යමු. ගිය සතියේ අපි රචනයක් කතා කරමු නිසා රචනා දෙක. මේක අපි කතා කරන්න ඕන මාතෘකා කාලීන මාතෘකා ටිකක් මෙතන යෙදුවේ. ලෝම බීතියටපත් කළ මාරාන්තික කොරෝනා වෛරසය. මේක වසංගත රෝග කියලා ඉන්නත් පුළුවන්. රජයේ රැකියාව ලබා දීම නිර්දේශපාලනික විය යුතුයි. මේ රජයේ රැකියාව පිළිබඳව පොඩි ආందోලනයක් ඇවිත් තියෙන නිසා මේ වගේ මාතෘකාවක් හොඳයි කියලා මම හිතුවේ. ඒතර පුද්ගලයාගේ චරි සංවර්ධන ක්‍රීඩාවෙන් ලැබෙන පිටු බලය මේක සාමාන්‍යයෙන් අපි අර පොදු මාතෘකා ඉන්නේ ඒ වගේ. මේකත් එහෙම පොදු මාතෘකා ආවරගණේ ගීත කලාව හා නවපරපුර රසයන්තාව. ඊගා මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ තර්ජනය කියන එකත් අපි ගිය සතියේ පොඩ්ඩක් මේක ගැන සාකච්ඡා කළා මේ වගේ කරුණු කීපයක්. නිසා අපි පොඩ්ඩක් මේක ඔහොම තියලා මෙන්න මෙතෙන්ට එමු. මෙන්න මේ වාක්‍ය ටික බලා ගන්නෙමු. සදොස් තැන් ඇතොත් නිදොස් කරන්න කියලා දීලා තියෙනවා. ඔබට මම වාක්‍ය රීති සම්බන්ධයෙන් කතා කරලා තිබුණා අවස්ථා කීපයක්. ඒ නිසා මේ ටික කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් බැරි වුණත් මම ඔබට මතක් කරගෙන යනවා මේවේ අන්තර්ගත රීතිය මෙන්න මේක. ඒ නිසා මේක මෙන්න මෙහෙම වෙනවා කියලා. එතකොට ඔබට පුළුවන් මේක මතක් කරගන්න. මට පොඩ්ඩක් කවුරු හරි කෙනෙක් උත්තර දෙන්න. මම අර වාක්‍ය රීති 48ක් විතර මේ ඔක්කොම වාක්‍ය රීති ටික ගහලා වාක්‍ය රීති කියලා ටියුට් එකක් ඔයාලට නිකුත් කළා නේද මම? එහෙම නැද්ද කලේ? කළාද නැද්ද කියලා පොඩ්ඩක් කියන්න බලන්න. වාක්‍ය රීති කියලා ගහපු ටියුට් එකක් ඕනනම් පෙන්නන්න. ඒක මට මං හිතන්නේ ඔයාලට දුන්නා කියලා. දුන්නේ නැද්ද දන්නේ නැහැ නේ. මෙන්න මේක. මේ තියෙන කවර් පේජ් එක මේකේ. වාක්‍ය රීති 2. රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා භාෂා හැකියාව වාක්‍ය රීති 2 කියලා මෙන්න මෙහෙම ආපු ටියුට් එකක්. මෙහෙම එකක් දුන්නාද? දුන්නා හෝ නැතා කමන්නේ. මම දුන්නේ නැහැ කියනවනම් මම ආපහු ගෲප් එකට මේක දාන්නම්. එතකොට මේක print කරගන්න මේකේ තියෙනවා මේක මේ ඔයාලට අධ්‍යයනය කරන්න දීලා තියෙන්නේ. අපි කතා කරපු ඒවා ටිකක් මේකේ අන්තර්ගත කරලා තියෙන්නේ. මේ උක්ත කතෘ ප්‍රාණවාචී කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි ওই වාක්‍ය ලියනකොට අනුගමනය කරන රීතීන් ටික තමයි මේ වෙන් කරලා අරගෙන දීලා තියෙන්නේ. කොහොම ටික තියෙනවා මේකේ දාලා. මෙන්න මේ ටික ඔබට බලා ගන්න පුළුවන් නම් දුන්නේ නැහැ. හරි. මම ගෲප් එකට දාන්නම්. හරිද? මේක ටිකක් දවස් හදලා හැබැයි මට දෙන්න බැරි වෙන්නේ තියෙනවා. 44ක් මේකේ අන්තර්ගත කරලා තියෙනවා ඔන්න ඔය වාක්‍ය. සංස්යාර්ථයේ සැකය. හරි මම දාන්නම්. හරිද? මම මේ ක්ලාස් එක ඉවර කළා මම ගෲප් එකට දාන්නම්. දැනට මේක අවශ්‍ය වෙන්නේ නැහැ ඔබට අපිට කතා කරන්න තියෙන අර පාඩම් කොටස නිසා. අපි ඒක අධ්‍යයනය කරගෙන යමු. හොඳයි. බලන්න පහත සඳහන් වාක්‍යවල සදොස් තැන් ඇතොත් නිදොස් කරන්න. ඔබට මේ වගේ ඍජු ප්‍රශ්න ලැබෙන්නේ අපි මේ ඔබේ දැනුම තහවුරු කරන එකයි මේ කරන්නේ. හරිද? මේ වගේ ඍජු ප්‍රශ්නයක් ඔබට ලැබෙන්නේ නැහැ. හරි? බලන්නකො දරුවෝ පාඩම් කරති දෙමාපියන් සිතති. දැන් මෙතන මේ වාක්‍යයේ ඔබට පේනවා ඇති කොටස් දෙකක් තියෙනවා. හරි. කොටස් දෙකක් තියෙන දරුවෝ පාඩම් කරති දෙමාපියෝ සිතති. මම ලියනවා මෙහෙම. දරුවෝ පාඩම් කරති දෙමව්පියෝ මට අදින් කොහමද දාන්න බෑ වල දාන්න ඕනේ. දෙමව්පියෝ සිතති. නොමයි තියෙන්නේ. නෑ දෙමාපියන් සිතති. දැන් තියෙන්නේ දෙමාපියන් සිතති. මේකේ තියෙනවා ඔබට පේනවා ඇති වාක්‍ය දෙකක්. මම ඔබට වාක්‍ය දෙක පෙන්නන්නම්. මේ තියෙන එක වාක්‍යයක් දරුවෝ පාඩම් කරති. අනික එක තමයි දෙමව්පියන් සිතති. දැන් ඔබට බැලු බැලමටම පේනවා ඇති
මේ වාක්‍ය දෙකෙන් එකක් හරි එකක් වැරදි කියලා. එහෙම පේනවද? මොකද්ද වැරද්ද? කොයි එකද වැරදි එක? කොයි එකද හරි එක? දැන් දෙකම වැරදිද? උත්තර දෙන්න බලන්න පොඩ්ඩක් මට මේකේ. දැන් මේකේ මම මේ වාක්‍ය ගැන නෙමෙයි ඔබට හිතන්න කියන්නේ. මේ දීලා තියෙන වාක්‍ය ගැන නෙමෙයි. මම මෙන්න මේ වෙන් කළා ගත්තේ මේ ඉරියැඳපේ එක වාක්‍යයක්. දරුවෝ පාඩම් කරති. වාක්‍ය නිවැරදිද? දෙමාපියන් සිතති. වාක්‍ය නිවැරදිද? මේ දෙකෙන් එකක් වැරදි, දෙකෙන් එකක් හරි. එකක් වැරදි මේ අතරින් තියෙන වාක්‍යවල. මොකද හරි වාක්‍ය? දරුවෝ පාඩම් කරති. හරි. දරුවෝ පාඩම් කරති කියන එක හරි මේ අපි වෙන් කරලා ගත්තාම හරි. දෙමාපියන් සිතති කියන එක වැරදි. හේතුව තමයි මෙතන අනුක්තයක් තියෙන්නේ. කතෘ අනුක්තයි. කතෘ අනුක්ත කරන්න බෑනේ මේ වාක්‍යවල. දරුවෝ පාඩම් කරති. දැන් මෙතන මේ වාක්‍යය හැටියට නම් මෙයා හරි මෙයා වැරදි. එන්න මෙයා හරි. මේ වාක්‍ය හරි. මෙයා වැරදි. මේ වාක්‍ය අපි වෙන් කරලා ගත්තා. හැබැයි සිංහල වාක්‍ය රටාවේ රීතියක් එනවා. ඒ රීතිය තමයි අන්තර් වාක්‍ය. දරුවන් අන්තර් වාක්‍යේ කතෘ අනුක්ත වෙන්න ඕන කියලා. අන්තර් වාක්‍ය කියන්නේ මෙන්න මේක. මේකේ කතෘකෝ ක්‍රියාව කරන කෙනාකෝ දරුවෝ. අන්‍යව අනුක්ත කරන්න. දරුවන් පාඩම් කරති. ඔන්න හරි. දැන් අපි මේ වෝ කියන එක වන් කළා. ඔය පේනයි. මොකද අන්තර් වාක්‍යයේ කතෘ අනුක්ත කළ යුතුයි කියලා රීතියක් තියෙනවා. මේ අනුව තමයි ඒක කරන්නේ. මේ වාක්‍ය බැලුව බැලමට වැරදි. ආයේ කිසිදු කතාවක් නැහැ. මේකෙදී අර සාමාන්‍ය රීතියමයි අනුගමනය කරන්නේ. එහෙනම් මෙයාගේ කතෘ පදයේ උක්ත වෙන්න ඕන. දෙමව්පියන් කියලා කියන්න බෑ. ඒ අනුව මෙයාව අපි ලියන්න ඕන කවුරු කියලාද? දෙමව්පියෝ කියලා. සිත. ඔන්න ඔය විදිහට අර වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ. තියාගන්න බලන්න. මම ආපහු ඔබට මතක් කරනවා. දරුවන් පාඩම් කරති දෙමාපියෝ සිතති. මොකද එහෙම කළේ? අන්තර් වාක්‍යයේ කතෘ පදය අනුක්ත වෙන්න ඕන කියලා සිංහල වාක්‍ය රටාවේ තියෙනවා රීතියක්. මේ තියෙන ඒ රීතියට අනුව ලියලා. දැන් ඔබට හිතෙන්න පුළුවන් දරුවන් පාඩම් කරති කිව්වහම වැරදිනේ කියලා. නෑ අන්තර් වාක්‍යයේ කතෘ අනුක්ත වෙන්න ඕනේ. මේ අතුරු වාක්‍යයක්. මේකේ ප්‍රධාන වාක්‍යය තමයි මෙයා. දෙමාපියන්ගේ සිතීමනේ අවසානයට වෙන්නේ. ඒක තමයි ප්‍රධාන වාක්‍ය ලෙස අපි ගන්න. ඒතර අන්තර් වාක්‍ය කවුද? අන්තර් වාක්‍ය තමයි අර ඉන්නේ මුලින්. එහෙනම් අන්තර් වාක්‍යයේ කතෘ අනුක්ත වෙන්න ඕන. තේරුණාද? අන්තර් වාක්‍යයේ කතෘ අනුක්ත වෙන්න ඕන. ඒ අනුව අතන දීලා තිච්ච දරුවෝ පාඩම් කරති දෙමාපියෝ සිතති කියන වාක්‍ය දරුවන් පාඩම් කරති දෙමාපියෝ සිතති කියලා සකස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක වැරදි. අපි බලමු ඊළඟ එක. වෙලෙන්දෝ උදෑසනින්ම වෙළඳ පොළට පැමිණ ඇත. වෙලෙන්දෝ උදෑසනින්ම වෙළඳ පොළට පැමිණ ඇත. මම එකක් ලියනවා. වෙළඳ පොළට පැමිණ ඇත. ස්ථානවාචීව පොළ කියලා එදෙන සියලු තැන්වල මුද්දේ ලියන්නේ. ලයන් මුද්දේ ලයන් පැමිණ ඇත. මේ බලන්නකෝ සිංහල වාක්‍ය රටාවේ තියෙනවා කතෘ පදයේ අනුක්ත වන අවස්ථා ගණනාවක්. අවස්ථා 11ක් විතරම තියෙනවා කතෘ පදයේ අනුක්ත වන. මේ ඇත නැත කියන යෝගයේ යෙදුනහම ඇත නැත කියලා වෙලා ඍජු ප්‍රකාශන වල ඇත නැත යෝගය කියලා අපි මේකට කියන්නේ. අන්නේ යෝගයේ යෙදුනහම මේ ඇත නැත කතාව ආවහම එක රීතියක් තියෙනවා. ඒ රීතිය තමයි මේකෙදි කතෘ පදේ අනුක්ත වෙන්න ඕනේ. මේ ඇත නැත යොදනවා නම් කතෘ පදේ අනුක්ත වෙන්න ඕන. ඇත කියලා හෝ නැත කියලා යොදනවා නම් කතෘ පදේ අනුක්ත වෙනවා. කතෘ කියන්නේ ක්‍රියාව. ක්‍රියාව කරන කෙනා කවුද? වෙලෙන්දෝ. උදෑසනින්ම
වෙළඳ පොළට පැමිණ ඇත. කොයි වෙලාවෙ ආවද කියලා අපිට අදාළ නැහැ. මෙන්න මේ ටික ඔක්කොම අයින් කළා දැම්මත් අපිට ගාණක් නැහැ. වෙළෙන්දෝ පැමිණ ඇත කියන්න බෑ. ඇයි? ඇත නැත කියන්නත් බෑ. ඇත නැත යෙදෙනකොට මොකද කරන්න ඕන අපි? ඇත නැත යෙදෙනකොට මෙන්න මේ කර්තෘපදය අනුක්ත වෙන්න ඕන. එහෙනම් වාක්‍ය මෙතන වැරදි දීලා තියෙන එක අපි සකස් කරන්න ඕන කොහොමද? වෙලෙන්දන් කියලා. මොකක් කියලා සකස් කරන්න ඕන? වෙලෙන්දන් කියලා සකස් කරන්න ඕන. ඔන්න ඔය විදිහට හදුවා. හරි මෙන්න මේකේ තමයි වැරද්ද තිබුණේ. මොකද්ද වැරද්ද? මේක තමයි වැරද්ද. මොකද්ද වැරද්ද? මේ ඇත නැත යෙදෙන තැන්වලදී කර්තෘපදයේ උක්තව තියන්න බෑ. කර්තෘකාරක වාක්‍යයේ කර්තෘ උක්ත වෙන්න ඕන කියලා රීතියක් තියෙනවා. නමුත් ඇත නැත යෙදෙනකොට අන්තර්වාක්‍යවලදී කර්තෘපදයේ අනුක්ත කළ යුතුයි කියලා රීතියක් තියෙනවා. මෙන්න ඒ අනුව මෙයාව අපි අනුක්ත කරලා යොදලා තියෙනවා. ඇත නැත වලින් මොකුත් වෙනස් කරන්න යන්නේ. එයා එහෙම තියෙනවා. හරි නේද? වැටුණාද ඒක? ඊගායක බලන්නකෝ. ඔවුන් දැහැමි සමාජයක් නිර්මාණය කරා. සදොස්තැන් නැතොත් නිදොස් කරන්න කියලායි කියන්නේ. හරි. ඔවුන් දැහැමි සමාජයක් නිර්මාණය කරා. සදොස්තැන් නැතොත් නිදොස් කරන්නනේ කියන්නේ. ඒ කියන්නේ මේක තුල හරි වාක්‍ය තියෙන්නත් පුළුවන්. මෙන්න මේවට අපි කියන්නේ සංශයාර්ථය හේවත් සැකය ප්‍රකාශ කරන වාක්‍ය කියලා. සමහරට ඔබේ මොනවද? සාරාංශවල එහෙම මේ වගේ වාක්‍ය අන්තර්ගත කරනවා. මේ වගේ වාක්‍ය අන්තර්ගත කරනවා සාරාංශවල එහෙම. එහෙම අන්තර්ගත කළාම මේකේදී ඔබ මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණාව තමයි දැහැමි සමාජයක් නිර්මාණය කරાવી කියන එක අපිට නිශ්චිත ප්‍රකාශනයක් නෙවෙයි. මේක කොහොම එකක්ද? මේක සංශයාර්ථයක් සැකයක් දැනෙන එකක්. හරියට දන්නේ නැහැ අපි කරයිද නොකරයිද දන්නේ නැහැ. අපිට සැකයෙන් තමයි අපි කියන්නේ. අපි බලාපොරොත්තුවක් තියෙන හැම කරાવી කියලා. ඒකයි කියන්නේ. හරිද? මෙන්න මේවැ කර්තෘපදයේ අනුක්ත වෙන්න ඕනේ කියලා රීතියක් තියෙනවා. මේ තියෙන්නේ ඒ රීතිය. ඒ අනුව මේ වාක්‍ය නිවැරදි වාක්‍යයක්. මේ වාක්‍ය හරි වාක්‍යයක්. මේකේ වැරද්දක් නැහැ. මොකද සංශයාර්ථයේ සැකේ ප්‍රකාශ වන අවස්ථාවලදී කර්තෘපදයේ අනුක්ත වෙන්න ඕනේ. තේරුණාද? ඊගායක බලන්න. නිලියක වූ ඇය ගායිකාවකද වූ අය. දැන් ඔබ මොකද කියන්නේ? නිලිය කියන කෙනයි ගායිකාව කියන කෙනයි එකම කෙනා. මේ ඇය කියන කෙනා ගැන තමයි හඟවන්නේ. එයාට එයාගේ දෙපොළක් ගැන කතා කරනවා යාදී. මොනවද? එකක් නිලිය අනික එක ගායිකාව. හරිද? දැන් මේවැදී අවසාන උක්තයට අනුව ආඛ්‍යාතයේ තැබීම තමයි රීතිය. අවසාන උක්තයට අනුව ආඛ්‍යාතයේ තැබීම තමයි රීතිය මේ. එකම පුද්ගලයෙක් ගැන දෙපොළක විස්තර වෙනකොට. හරි? එකම පුද්ගලයෙක් ගැන දෙපොළක විස්තර වෙනකොට. ඒ කියන කෙනා ගැන දෙපොළ දෙවිදිහකට කියනවා. යා නිලියක් ගායිකාවක්. අවසානෙට ඉන්න කර්තෘපදය උක්ත කරලා ඒ උක්තයට අනුව ආඛ්‍යාතයේ තියන්න කියන එකයි රීතිය. ඒ කියන එක ඔබට උක්තය ලෙස පේන්න පුළුවන්. නමුත් මේ වූ ඇයනි මේ දෙන්නම පිළිබඳව නැත්නම් මෙයා පිළිබඳව මේ දෙන්නගෙන් හඳුන්වනවා. ඒතකොට කො අවසාන උක්තේ එහෙනම් මෙන්න මෙයා එන්න ඕන. මෙයා අවසාන උක්තේ වෙන්න ඕන. නිලියක වූ ඇය ගායිකාවක්ද වූවාය. හරිද? නිලියක වූ ඇය ගායිකාවක්ද වූවාය. ඔන්න විදිහට ඔක සකස් කරන්න ඕනේ. නිලියක වූ ඇය ගායිකාවක් කියලා මෙතන හදන්න. නිලියක වූ ඇය ගායිකාවක්ද වූවාය. ඊගාවෙකේදී ප්‍රාර්ථනයක් තියෙන්නේ. හරි? මෙතන මේ ප්‍රාර්ථනේ වැරදි. දැන් ඔබ දන්නවා මම නිදුක් වෙමි. අපි නිදුක් වෙමු. කොහොමද කියන්නේ අපි? මෛත්‍රී භාවනාව කරන්නේ.
කටින් මෛත්‍රී කරනවා නේද ලංකාවේ? කටින් මෛත්‍රී කරන උගන්වනවා නේද අපි ලංකාවේ? නැද්ද? එහෙම නැද්ද? මේ බලන්නකෝ. මෛත්‍රී කරනකොට අපි මෙහෙම කියනවා නේද? මම නිදුක් වෙමි. ඒක වැරදිටයි ව්‍යවහාර වෙන්නේ. අපි නිදුක් වෙමු. හරිද? ඊළඟට සියල්ලෝ නිදුක් වෙති. නුඹ නිදුක් වෙහි. නුඹලා නිදුක් වෙහු. දැන් මේ තියෙන්නේ ප්‍රාර්ථන නෙමෙයි. මේ ප්‍රාර්ථනා නෙවෙයි මේ තියෙන්නේ නිදුක් වෙමි. මම මේක ප්‍රාර්ථනයක් බවට පත් කරනවා. කොහොමද? මම නිදුක් වෙමිවා. හරිද? වා දාලා මම ප්‍රාර්ථනයක් කරනවා. හැබැයි මේ වෙමිවා කියන ව්‍යවහාරය අපේ නැහැ. ඒ නිසා මේක අපි ගන්නවා වෙම් වා නෙමෙයි වෙම්මා කියලා. මේක අපි ගන්නවා මම නිදුක් වෙම්මා. දැන් ඔබට පේනවාද මම මෙතන කියන්නේ නේද? මේ උක්තයි මෙව්වා. ප්‍රාර්ථනා වුණාට කරන්න දෙයක් නැහැ උක්ත කරලා කියන්නේ. උක්ත කරලා තියෙනවා. උක්තයක් ලෙස කියලා. මම නිදුක් වෙමි කියන එකේ ප්‍රාර්ථනය තමයි මම නිදුක් වෙම්මා. වෙම්වා නෙමෙයි වෙම්මා. වෙමු කියන එකේ මොකද්ද? අපි නිදුක් වෙමුවා. ඕක අපි වෙමුවා කියලා සාමාන්‍ය විවහාරනේ හරි වචනේ නම් මේක. තේරුණාද? නිවැරදි විවහාරය නම් වෙමුවා. නමුත් අපි මේක හදාගෙන කියනවා මොකක් කියලාද? වෙම් වා කියලා. අපි නිදුක් වෙම්වා. දැන් මෙතන වෙම්මා මෙතන වෙම්වා. හරිනම් වෙමුවා කියන්න. අපි නිදුක් වෙමුවා. මේක ව්‍යවහාරයේ නෑනේ. ගිලිහිලා අපේ. ඒ නිසා වෙම්වා කියලා කියනවා. සියල්ලෝ නිදුක් වෙති. මේකේ හරි වචන සාමාන්‍යයෙන් යෙදෙන්න ඕනේ මෙහෙම වෙතිවා කියලා. නමුත් මෙහෙම යෙදෙන්නේ අපි මේක හදාගෙන තියෙනවා අර කලින් ඒවා වගේම වෙත්වා කියලා. වෙතිවා තමයි නිවැරදි. ඒ වෙතිනේ ඉතින් වාදාන එකනේ මේ කරන්නේ. ඒ වෙතිවා කියලා වැරදි නැහැ. වෙත්වා කියන එකට අපි ඇවිල්ලා තියෙනවා මේ වර්තමාන වෙදී. හැබැයි මෙතන පේන ඇති ඔබට උක්තය උක්තේට අනුව සියල්ලෝ වෙත්වා. ඉතින් හරිනේ. නුඹ නිදුක් වෙහි. නුඹ කිව්වහම කියන්නේ අවසාන වෙන්න ඕනේ. නුඹ නිදුක් වෙහිවා. ඒක නම් ඉතින් අපි වෙහුවා කියලා එකක් නැහැ මේකම තියෙනවා. මේක අපි සාමාන්‍යයෙන් කියන්නේ නැහැනේ ව්‍යවහාර වෙන්නේ නැති නිසා මේකම භාවිත කරනවා. ඊගාව එකත් එහෙමයි වෙහුවා කියලාම පාවිච්චි කරනවා. වෙහුවා කියලා. මේ මෛත්‍රී කරනකොට අපි කරන්නේ මෙන්න මේ තුනනේ. මේ තුන තමයි කරන්නේ. නිදුක් වෙම්මා. මම නිදුක් වෙම්වා. අපි නිදුක් වෙමුවා වෙම්වා වෙනවා ඒක. සියල්ලෝ නිදුක් වෙතිවා වෙත්වා වෙනවා. නුඹ නිදුක් වෙහිවා නුඹලා නිදුක් වෙහුවා. ඔය විදිහට තමයි මේක එන්නේ. හරි? දැන් මෙතන තියෙන වචනේ බලන්න. සියලු ලාංකිකයන් යහපත් සිත් ඇත්තන් වේවා. දැන් මෙතන ඔබට පේන වෙති ගැටලු දෙකක් එනවා. හරිද? ගැටලු දෙකක් එනවා. දැන් ඔබට මේකේ කර්තෘ කවුද කියලා හොයන්න වෙනවා දැන් අර. ප්‍රාර්ථනයක් මෙතන කරන්නේ. දැන් ඔබට මතක ඇති මම හැම තැනකම අර කර්තෘ පදය කවුරු කළාද? උක්ත කළා. හරිද? එතකොට මෙතන කවුද කර්තෘ ලෙස පේන්නේ අපිට? ප්‍රාර්ථනයේ ලක් වෙන්නේ කවුද? කවුද ප්‍රාර්ථනයේ ලක් වෙන්නේ? ප්‍රාර්ථනයේ ලක් වෙන්නේ මෙන්න මේ අය. මෙන්න මේ අය. සියලු ලාංකිකයන් කියන්නේ. හරිද? අපි මෙහෙම හිතමුකෝ. මෙතෙන්ට දාගන්නකෝ
ඔවුන් කියලා මේ ලාංකිකයන් කියන එක සමානයිනේ. ඔවුන් හා සමානයිනේ මේක. ඔවුන් කියන වචනේ වගේ එකක් නෙමෙයි. ඔවුන්. ඔවුන් කියලා උතෙන්ට දාගන්න. දැන් අර මම කලින් කිව්ව විදිහට මේක වැරදිනේ වාක්‍යය. ඔවුන් යහපත් සිත් නැත්තන් වේවා. මෙතනත් වැරද්දක් කියනවා. මෙතනත් වැරද්දක් කියනවා මෙයා අනුක්ත කරලා තියෙන නිසා. එහෙනම් මෙතන නිවැරදි වෙන්න මෙන්න මේ විදිහට හදන්න පුළුවන් ඔබට සියලු ලාංකිකයෝ යහපත් සිත් ඇත්තන් වෙත්වා. ඔන්න ප්‍රාර්ථනීය හැටි. වේවා කියන්න බෑ. ඒක වචන නම් විතරයි අපිට වේවා දාන්න පුළුවන්. බහුවචන වෙච්ච ගමන් අපිට දාන්න බෑ වේවා කියලා. එහෙනම් දාන්න පුළුවන් මොකද්ද? වෙත්වා. වෙතිවා වෙත්වා. හරිද? සියලු ලාංකිකයන් යහපත් සියලු ලාංකිකයෝ යහපත් සිත් ඇත්තන් වෙත්වා කියලා හදා. වෙතිවා කියලා තිබ්බත් ගැටලුවක් නැහැ. වෙත්වා තමයි ප්‍රාර්ථනාවේ අපි දැන් හදාගෙන තියෙන වචනේ. වෙත්වා. අර වෙතිවා මෙමුවා කියන අමාරු නිසා තමයි අපි එහෙම හදාගෙන තියෙන්නේ. ඒවා වැරදි නෑ. හරි හැබැයි ඔබ වෙතිවා කියලා ඉව කියලා වැරදි දාන්නෙත් නෑ. හරිද? සමහර පෙළ පොත්වල ඔය පොඩි පන්ති වල එහෙම උගන්වනවා ඔය ප්‍රාර්ථනාක්‍යත කතාව. ප්‍රාර්ථනාක්‍යත වර්ග දෙකදී ඔහොම කිය පොඩි පන්ති වල උගන්වනවා. කීයද 7 8 වගේ පන්ති වල උගන්වනවා ඒවා. දැන් සිලබස් එකේ උගන්වනවා. එතකොට මේ උගන්වන කොටත් ඒගොල්ලන්ටත් උගන්වන්නේ කොහොම කියලාද? ඒගොල්ලන්ගේ පොත්වල ඇත්තේ වෙතිවා කියලා. මට මතක එහෙම වෙතිවා. මොකද ඒක වැරද්දක් නැහැ. ඒක තමයි අපි වෙත්වා කියලා හදාගෙන තියෙන්නේ. හරි? එහෙම දුන්නොත් ඔබට මේක මතක තියාගන්න වෙතිවා කියන්නේ වෙත්වා කියන එකම තමයි. එතකොට ඒක වැරදි වාක්‍යයක් ලෙස සලකන්න බෑ අපිට. සියලු ලාංකිකයෝ යහපත් සිත් ඇත්තන් වෙතිවා කියලා මෙතන දුන්නොත් හරි ඒක. හරිද? එහෙනම් ඒ අනුව ඔබට මේ වාක්‍ය ටික සකස් කරගන්න පුළුවන්. හරිද? මේ වාක්‍ය ටික හදාගන්න පුළුවන්. ඊගා එක බලන්නකෝ. පහත සඳහන් වාක්‍ය කර්මකාරකයට හරවන්න කියලා කියනවා. මේ දීලා තියෙන වාක්‍ය ටික කර්මකාරක වාක්‍ය කරන්න කියලා කියනවා. හරිද? හරි. එතකොට මේක බලන්න පහත් සඳහන් කර්මකාරක වාක්‍ය කර්මකාරකයට හරවන්න කියලා දීලා තියෙනවා. අපි හදමු බලන්න ඒක. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරසයේ COVID-19 ලෙස නම් කරයි. ඔන්න දීලා තියෙන වාක්‍යය මේ කතුකාරක වාක්‍යයක් ලෝක සංවිධානයේ කොරෝනා වෛරසයේ COVID-19 ලෙස නම් කරයි. උඩුකම තියෙන මට උඩුකම දාන්න බෑ. දැන් මේක කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්න. හරිද? කර්මකාරක කරනකොට අපි පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ස්ථාන කීපයක් තියෙනවා. මෙන්න මෙයා තමයි කතෘ. කතෘ කියන්නේ මේ නම් කිරීම කරපු කෙනා. නම් කිරීම කරන්නේ කවුද? ලෝක සෞඛ්‍ය සංවිධානය. කතෘකාරක කර්මකාරක වාක්‍ය රටාවේ තියෙන එක රීතියක්. ඒ තමයි ඒ රීතිය තමයි මොකක්ද? කතෘ පදේ අනුක්ත කරන්න ඕන. දැන් මේකේ කතෘ පදේ උක්තද අනුක්තද කියලා හොයාගන්න බෑ. අපි හිතනවා අනුක්ත කියලා හේතුව මොකද්ද? මෙයාගේ තියෙන්නේ අප්‍රාණවාචී පදයක්. අප්‍රාණවාචී පදයක් නිසා මෙයාගේ උක්තානුක්ත ભેදයක් අපිට පේන්නේ නැහැ. හැබැයි උක්ත කතෘ පදයට පස්සේ අනුක්ත කතෘ පදයට පස්සේ මේ අනුක්තයි කියලා අපි හිතන්නේ අනිවාර්යයෙන්ම අපි විසින් නිපාතේ දාන්නම ඕනේ. නැත්තම් ඒක නිවැරදි වාක්‍යයක් වෙන්නේ නැහැ. පැහැදිලිද කියන එක? අනිවාර්යයෙන්ම මොකක්ද අපි දාන්න ඕන? අනිවාර්යයෙන්ම අපි දාන්න ඕන විසින් කියන නිපාතේ. මේ ඊතුරු ඒවා ගැටලුවක් නැහැ. කොරෝනා වෛරසය COVID-19 ලෙස
කියන තැනකම් මගෙන් ගන්නවා. ඒකේ කිසිදු ගැටලුවක් නැහැ. හේතුව කොරෝනා වෛරසය කියන්නේ අප්‍රාණවාචී පදයක්. දැන් කර්මය උක්ත වෙන්න ඕන කියලා රීතියක් තියෙනවා. හැබැයි කර්මය මේකේ උක්ත කරන්න බෑ මේ වාක්‍යයට අනුව බැලුනට ඔබට පේනවා ඇති මේකේ දෙකම අප්‍රාණවාචී පද. මේක කර්තෘත් අප්‍රාණවාචී කොරෝනා වෛරසය කියන කර්මයක් අප්‍රාණවාචී. නම් කිරීම කරන්නේ කාවද? COVID-19 ලෙස නම් කිරීම කරන්නේ කාවද? කොරෝනා වෛරසය. කොරෝනා වෛරසය කියන්නේ අප්‍රාණවාචී. ඒ අනුව මෙයාව ගන්න බෑ අපිට. ගන්න බෑ නෙමෙයි මෙයාව හදන්න බෑ. මොකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ යාළුවා. උක්ත කරන්න ඕනේ නැහැ, අනුක්ත කරන්න ඕනේ නැහැ. මෙයා අපි හිතනවා මෙයා මෙතෙන්ද උක්තයි කියලා. COVID-19 ලෙස නම් කරයි කියලානේ මෙතන තියෙන දැන් නම් කරයි කියන එක අපිට යොදන්න බෑ. මෙයා වැරදි. කර්තෘකාරක වාක්‍යයකට හරි වුණාට අපි ලියන්න යන කර්මකාරකයට මෙයා වැරදි. අපි තියන්න ඕනේ මෙන්න මෙයාට අනුව කොරෝනා වෛරසය කියන එකට වචනයට අනුව අපි තියන්න ඕනේ මොකද්ද? කර්මකාරක ආඛ්‍යාතය කර්මකාරක ක්‍රියාවක්. එහෙනම් මොකද්ද? COVID-19 ලෙස නම් කරනු ලබයි. ඔන්න විදිහට හදන්න පුළුවන්. ඊගාවට නම් කෙරෙයි. නම් කෙරෙයි. ඒකලද මොකක්ද? නම් කරනු ලදී. ලදී කියන්න බෑනේ. නම් කරන ලදී හරි දහනවා. නම් කරන ලදී කියලා හදන්න බෑ හේතුව අතීත කාලේ. මෙතන නම් කරයි කියන්නේ වර්තමාන කාලේ. ඒතර වර්තමාන කාලයෙන් තියෙන වචනයකට අපිට අතීත කාලයෙන් යොදන්න බෑ කර්මකාරක කරනකොට. මතක තියාගන්න. කර්මකාරක කරනකොට යොදන්න බෑ. මේකෙදි ඔබ මතක තියාගන්න ඕන එක තමයි කර්මකාරක කරන වල ඍජු වාක්‍ය ලැබෙන්නේ. නමුත් අපි කර්මකාරක වාක්‍යයක් හඳුනා ගන්න ප්‍රධාන අංශ කීපකින් ගතම මේ විසින් නිපාත යොදලා තියෙනවා. මේ ලබ ලද ධාතු වලින් අවසන් කරලා තියෙනවනේ. ඔබ රචනයක ලියුවත් මේ වගේ ඒවා දාලා විසින් දැම්මොත් අනිවාර්යෙන් ඔබට ලද ලදහ ලදී ලද ඒ වගේ වචනකින් එහෙම නැත්නම් මේ වගේ නිරුත්සාහක ක්‍රියාවකින් අවසන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වාක්‍ය වැරදි වාක්‍යයක්. නම් කරති කියලා කියන්න බෑ. තේරුණාද? නම් වෙන ආයින්ද? එතකොට නම් කරති කියලා කියන්න බෑ. හේතුව මොකද්ද? නම් කරති කියන්නේ කර්තෘකාරක ක්‍රියාවක්. මෙතන කරයි කියලා කියන්නේ කාට අනුවද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රාණවාචී පදයක්. අප්‍රාණවාචී පද 10000 ගණනක් එකතු වුණා වුණත් අපි ආඛ්‍යාතයේ දෙන්නේ ඒක වචන වලින්. කරති කියන්න බැරි හේතුව තමයි මේ කොරෝනා වෛරසය කියන්නේ අප්‍රාණවාචී පදයක්. කරති කියලා කොහොමදත් කියන්න බෑ. හේතුව ඒක කර්තෘකාරක පදයක්. කර්මකාරක වාක්‍යවල එක්කෝ අනිවාර්යයෙන්ම කරනු ලබයි. නැත්නම් අතීත කාලෙන් කියනවා නම් කරන ලදී. මෙතන වර්තමාන කාලෙන් සමන් ලද දාන්න බෑ. ලබ මේ ලබ කියන ධාතුව වෙනවනේ. අපිට ලබ කියන්නේ ලබයි කියන එක හදාන්න තියෙන්නේ එහෙම. නැත්නම් මේ නිරුත්සාහකයක්. කෙරෙයි. කෙරෙති කියන්නත් බෑ. කෙරෙයි. මෙන්න මේ දෙවිදිහට විතරයි මේක හදන්න පුළුවන්. කොහොමද හදන්න පුළුවන්? ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය COVID-19 ලෙස නම් කරනු ලබයි. නම් කෙරෙයි. තව එකක් පුළුවන් ඉතින්. නම් කරනු ලැබේ කියලා. ඒත් කමන්නේ. ඔන්න ඔච්චරයි මේ වාක්‍යයට ආඛ්‍යාත යොදන්න පුළුවන් නිවැරදිව. අනික යොදන විදිහ වැරදි. හරි? අනික ආඛ්‍යාත යදුවොත් ඒ ආඛ්‍යාත වැරදි ආඛ්‍යාත ලෙස සටහන් වෙනවා. මේදී ඔබ ප්‍රවේශම් වෙන්න ඕන විශේෂයෙන් රචනයේදී සාරාංශයේදී තනි වාක්‍ය ලියනකොට උක්තාඛ්‍යාත ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඔබට ගොඩාක් වෙලාවට තනි වාක්‍ය වල නම් අප්‍රාණවාචීව තමයි ලියන්න වෙන්නේ. අප්‍රාණවාචී අර ඔහු පවසයි වගේ තැන්වල හැර නේද? මේ ලේඛකයා පවසයි වගේ තැන්වල හැර අපිට බොහෝ අවස්ථාවල ලියන්න වෙන්නේ අප්‍රාණවාචී පද. ඒ නිසා ඒ වෑදී ලබති ලැබේ ව දාන්න යන්න කර්මකාරක කරලා තමයි එහෙමනම් දාන්න ඕන. අපි විසින් දාලා ගොඩක් ඒවා ලියන්නේ නැහැ. අපි ලියන්නේ කර්තෘකාරක වාක්‍යමයි. ඒ නිසා ලබ ලද ඒවා දාන්න බෑ. කෙරෙයි එහෙම දාන්න බෑ. කරයි කරති ඔයගේ වචන වලින් අවසන් වෙන්න ඕනේ. මොකද මෙන්න මේවා මෙන්න මේ ආඛ්‍යාත තුනම මොන ආඛ්‍යාතද? මෙන්න මේ ආඛ්‍යාත තුනම කර්මකාරක ආඛ්‍යාත. මේවා යොදන්න පුළුවන් කර්මකාරක මේ විසින් යෙදෙන වාක්‍ය වලට පමණමයි. විසින් කියන නිපාත යොදපු වාක්‍ය වලට විතරමයි කරනු ලබයි. නම් කෙරෙයි නම් කරනු ලැබේ වගේ ඒවා දානවා. මේ කරයි නෙමෙයි මෙතන කෙරෙයි නම් කෙරෙයි කියලා අපිට පේනවා නිරුත්සාහකයි. හිතාමතා කරපු දෙයක් නෙමෙයි ඉබේ වෙච්ච දෙයක් වගේ. ඒකයි නිරුත්සාහක ක්‍රියාවක් කියලා අපි කියන්නේ. වැටුණා නේද ඒක? අපි යමු ඊළඟ වාක්‍ය බලන්න. වෛද්‍යවරු වැඩ වර්ජනයේ අත්හරිති. හරිද? මේක කර්තෘකාරක වාක්‍යයක් තියෙන්නේ කර්මකාරක කරන්නලු. ඔන්න ලියනවා මම වෛද්‍යවරු
වැඩ වර්ජනේ ඔයාලා තනි මේක හදන්න බලන්න. වැඩ වර්ජනේ අත්හරිති. ඔන්න ඔහොමයි තියෙන්නේ. මට හදලා දෙන්න තනි ඉක්මනින්. වැරදුනට කමන්නේ මම නම් අහන්නේ නෑනේ. නම කියන්නේ නැතුව කියන්නම්කෝ මම. උත්තර දෙනවද කවුරු හරි? මම කතා කරනවා. වෛද්‍යවරු තමයි කතෘපදී. එයාට මොකද ගන්න කියලා බලන්න. වැඩ වර්ජනේ තමයි කර්ම. කර්මයට අනුවයි ආඛ්‍යාතය. වර්ජන අත්හැරෙති. මම ගන්න කියන කියනවා බලන්න. වෛද්‍යවරු කියන්නේ වෛද්‍යවරු විසින් වැඩ වර්ජනේ අත්හැරෙති. වෙන උත්තර දෙන්න මට බලන්න. මේ කෙනෙකුගේ උත්තරේ වෛද්‍යවරු විසින් වැඩ වර්ජනේ අත්හැරෙති. මේ කෙනෙකුගේ උත්තරේ. වෙනස් උත්තර තියෙනවද? නැත්නම් ඕකම අපි පිළිගන්නවද? මොකද කියන්නේ? වෙනස් උත්තර තියෙනවද නැත්නම් ඕකම පිළිගන්නවද? මොකද කියන්නේ? මම කියන්නද? මේ වාක්‍ය හරි නෑ වැරදි. මේකේ වැරදි දෙකක් තියෙනවා. වැරදි දෙකක් තියෙනවා. මේ වගේ වාක්‍ය ලිව්ව ගමන් තනි වාක්‍යවල වේවා රචනයේ වේවා එහෙම ලිව්වම මේකට ඉලියන් දෙනවා. නායි තව එකක් මට දාලා තියෙනවා වෙන මේක වෛද්‍යවරු විසින් වැඩ වර්ජනේ අත්හැරනු ලැබෙයි වෙන්නේ මේ හරියට ඇත්ති. මේ වාක්‍යෙත් වැරදි වෛද්‍යවරු විසින් වැඩ වර්ජනේ අත්හැරනු ලැබෙයිනේ මෙයා කියන්නේ. වෛද්‍යවරුන් නවත් හරිසද? වෛද්‍යවරුන් වෛද්‍යවරුන් නවත් හරි. මෙන්න මේ වාක්‍ය හරි වාක්‍යයක්. කොළ පාට කරපු එක දැන් හරි. කතෘපදය අනිවාර්යයෙන්ම අනුක්ත කරන්න ඕනේ මේකෙන්. කලියන්න බෑ ලිවහම වැරදි දාන වැඩ ඉරියන් දින අනිවාර්යයෙන්ම ඉරක් ඇඳලා කතිර ලකුණක් දාලා රවුම් කරන්න කියනවා මේක. විභාග මාධ්‍යනිකයේදී කියනවා ඔබේ රචනාවක් කියන්නකෝ. රචනාවක ඔබ බොරු තොරතුරක් දානවා. බොරු තොරතුර අහු වුණ ගමන්ම අදාළ නැති අදාළ නෙමෙයි බොරු තොරතුරක් සාවාද්‍ය ප්‍රකාශනයක් න ะ. එහෙම නැත්නම් වැරදි කරුණක් ඉදිරිපත් කරනවා නම්. එහෙම නැත්නම් අක්ෂර වින්‍යාසයේ ගැටලුවක් එනවා නම්. එහෙමත් නැත්නම් උක්තාක්‍ය සම්බන්ධවල ගැටලුවක් එනවා නම් යටින් රතු පාටෙන් ඉරක් ලකුණු කරලා මෙන්න මෙහෙම ඉරක් ඇඳලා ඔන්න ඔහම එකක් දාලා ඔන්න ඔහම කරන්න කියලා කියනවා. එතන මෙන්න මෙහෙම කරන්න. මේක නෙමෙයි උඩේ කියන්නේ මම මේ කියන්නේ. මෙන්න මෙහෙම කරන්න කියනවා. මොන බලන්නකො මම මේකේ වැරදි දෙකක් ලකුණු කරනවා. ඔය දෙපළම මේ වාක්‍ය වැරදි. මොකද්ද වරද බලන්නකෝ. මොකද්ද මේ වැරදි කියලා කියන්නේ? මෙයාව අනුක්ත කරන්න ඕන අනිවාර්යෙන්ම. විසින් වැඩ වර්ජනේ හරි. ඇයි මේ නිරුත්සාහක කළාට මෙතන හැරෙති කිව්වේ? වැඩ වර්ජනේ කියන්නේ මේකට අනුවයි අපි. කර්මයට අනුවයි ආඛ්‍යාතය කියන්නේ.
දැන් කර්මයට අනුව ආඛ්‍යාතයේ තියෙනකොට වැඩ වර්ජනය කියන්නේ අප්‍රාණවාචී පදයක්. අප්‍රාණවාචී පදේ කරන්නේ කොහොමද? හැරෙති කියලා කියන්නේ. තියන්න වැරදි. හැරේ. තියන්න වැරදි කියන්නේ වචනේ වැරදි. හැරේ කියලායි යොදන්නේ. නැත්තම් මෙන්න මේ වගේ ලැබෙයි. එහෙමත් නැත්තම් ලැබේ. ඕම් ඔහොම ලිව්වේ. හැරෙයි, ලැබෙයි. ඔන්න ඔය විදිහට මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ. විදිහට ඔය වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ නැත්තම් වැරදි වෙනවා. හරිද එනවා. මම මේක මකන්න. ඊගා වාක්‍ය බලන්න යමු. ඊගා වාක්‍යේ කියනවා ඇමතිතුමා නව ලේකම් වරියක පත් කළේ. වරයා වරු වරිය කියනවා ලඟ වෙන්න ඕනේ. මේක තනි වචනයක් වෙන්න ඕනේ. ඇමතිතුමා නව ලේකම් වරියක පත් කළේ. හදමු බලන්න. ඇමතිතුමා නව ලේකම් වරියක පත් කළේය. මේක හදමු බලන්න ඉක්මනින්. ඇමතිතුමා නව ලේකම් වරියක පත් කළේ. හරි ගස්සන්න බලන්න ටක් ගන්න. මේකෙදි දැන් කතෘ පදේ හොයාගන්න. කර්මය හොයාගන්න. ඇමතිතුමා විසින් නව ලේකම් වරියක් පත් කරනු ලැබෙයි. ඇමති අරක මන්න කොහොම අරගෙන හදන්න. ඇමතිතුමා කියන එකට පස්සේ විසින් දානවද? නව ලේකම් වරියක් කරානේ. පත් ඇමතිතුමා විසින් නව ලේකම් වරියක් පත් කරනු ලැබෙයි. ලැබෙයි. හරි? කරනු ලැබෙයි. එහෙමයි මේක කර්මකාරක වාක්‍යයක් ලෙස ලැබෙයි. නම් හරි. ලැබෙයි කියලා තියෙනවා. කර්මකාරක වාක්‍යයක් ලෙස මේ වාක්‍ය හරි මේක වැරදි නේ. මේ වාක්‍ය හරි වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් ලෙස. මොකද ඇමතිතුමා තුමිය වරයා වරු මේ වගේ පදවල ඒකම ප්‍රථම පුරුෂ සියලු නාම පදවල උක්තං උත්තරේදයක් නැතුව අපි පාවිච්චි කරනවා. නාම පද තියෙන කිය අක්කා ඒ හඳුන්වන්නේ ඔක්කොම එහෙම අපි පාවිච්චි කරනවා. මේකෙදි තුමන් කියන වචනේ දැමීම අනිවාර්ය සාධකයක් නෙවෙයි. ඒක දැම්මා කියලා වැරන්නේ නැහැ. හැබැයි එකක් දැනගන්නවා ඔබ මේක දන්නේ නැහැ. මේ තුමා තුමිය කියනවා උක්තනුත් වේදය හදන්න යන්න ආල්නෑන දාන්න ඕනේ නැහැ කියන එක නොදැන ලියනවා කියලා තමයි හිතන්නේ. මේ වාක්‍යය මේක හරි. ඇමතිතුමා. ඊගාවට එයා විසින් නිපාතේ දානවා හරි. නව ලේකම් වරියක කියන්නේ අනුක්තව තමයි මෙතන තියෙන්නේ. කර්මය අනුක්ත කරන්න ඕන කියලා රීතියක් තියෙනවා. මේ කර්මය උක්ත කරලා තියෙනවා. නව ලේකම් වරියක් කියලා තියෙනවා. පත් කරනු ලැබෙයි. දැන් හරි. හැබැයි මෙන්න මේ වාක්‍ය අනුව බැලුවාම මේක වැරදි. අර උඩ වාක්‍යයට අනුව බැලුවාම මේකේ වැරද්දක් තියෙනවා. මොකද උඩ වාක්‍යයට අනුව බැලුවාම මේක වැරදි කියන්නේ. මම කියනවා මේක කර්මකාරක වාක්‍යයක් ලෙස හරි. හැබැයි මේ උඩ වාක්‍යයට අනුව බැලුවාම වැරදි. කාටද කෙනෙකුට කිව්ව හැකි මේකේ වැරද්ද මොකද්ද කියලා උඩ වාක්‍යයට. මට තව කෙනෙකුට උත්තරයක් දෙන්න මම ඒක ගන්න. මට ඔය
මම දැන් මේ වාක්‍ය හරි කියනවනේ. අතීත කාල අතීත කාල කාලය තමයි එතන ගැටලුව. අපි තව එක්කෙනෙක් දාලා තියෙන්නේ ඇමතිතුමන් විසින් නව ලේකම් වරියක් පත් කරනු ලැබේ. ඒ අර කාලෙම මේකත් අර කතාවම මම කියන්නේ මෙන්න මෙතන හල්න යන්න අනිවාර්ය නැහැ. මේක අනිවාර්ය කරන්න ඕනේ නැහැ. ඒක කාලෙ තමයි වාක්‍ය වැරද්ද ලැබෙයි කියන්නේ වර්තමාන කාල වාක්‍ය. ඒකයි මේක මම කියන්නේ වාක්‍යයක් විදිහට හරි කර්මකාරක. හැබැයි කොයි වෙලාවකවත් මේක මෙහෙම කරනකොට කලේ කියන අතීත කාලෙක තියෙන්නේ එහෙනම් මොකක්ද පත් කෙරිනි දවස එරිනි පත් කෙරිනි එරිනි විවසාවේ හරි එරිනි හරි එරිනි තව අපි ලබදාමු පත් කරනු ලැබිලි ලැබුවායත් අවලේකම් වරියක් නිසා ලැබුවාය කියන්නේ ලැබිලි කියලා කිව්වම මේකෙත් කාලය වර්තමාන වෙලා තියෙන්නේ ඒක නිසා මේ ආඛ්‍යාතරිකම තමයි දාන්නේ එරිනි කරනකොට තමයි මේක ආඛ්‍යාතරික විදියට පැහැදිලිද කියන්නේ කොහොමද අනේ කාලය වෙනස් කරන්න අපිට බෑ. ඊගායක බලන්න විවරණ ඇදුරු කලින් කලට නව භාෂා රීතීන් හඳුන්වා දෙති. විවරණ ඇදුරු ඇදුරු අනේක කියන්නක් එන්නේ නෑ. මේකයි හරි විවරණ ඇදුරු කලින් කලට නව භාෂා මේක නිවැරදි කර්තෘකාරක වාක්‍යයක්. දැන් මට මේ වාක්‍ය කර්මකාරකයට හරවලා දෙන්න බලන්න. කල්පනාවෙන් කරන්න ඕන වැඩක් මේක ඈ. කල්පනාවෙන් කරන්න ඕනේ නැත්තම් වරදිනවා. කල්පනාවෙන් කළේ නැතොත් වරදිනවා. විවරණ ඇදුරෝ කලින් කලට නව භාෂා රීතීන් හඳුන්වා දෙති. හරිද? අදලා කියන්නේ ක්ලියර්. වියරණ ඇදුරන් විසින් ගන්නවා. වියරණ ඇදුරන් විසින් කලින් කලට නව භාෂා රීතීන් හඳුන්වා දෙනු ලබති. මේක එක වැරද්දක් තියෙනවා. ඔයාලා දෙන මට වැරද්ද මොකක්ද කියලා. එකින් කර බලාගෙන යනකොට කරන්න ඕන ටික කළාද කියලා. කර්තෘපදේ අනුත්ත කරන්න ඕන. කරලා. විශේෂ පාතේ දාලා. භාෂා රීති දැම්ම හරිද? රීතීන් ආලන අයින් කරමු. රීති දාන්න. මෙහෙමද කියන්නේ. රීති හඳුන්වා දෙන්න ලැබෙයි. මට තව උත්තරයක් දාන්න මම ගන්න. මේක බලමු. විවරණ ඇදුරන් විසින්
ඉතින් මම වාක්‍ය හදන්නේ විරණ ඇදුරන් විසින් කලින් කලට ඉතින් කලින් කලට කියන දාන්න ඕනේ නව භාෂා මෙතන එයා කියනවා රීති හු කියලා හඳුන්වා දෙනු ලබති කියලා කියනවා. මෙන්න මේ වාක්‍ය හරි. මේ කලින් වාක්‍ය වැරදි කියන්නේ මම මේ රීති කියලා දැම්මත් වැරදි කියන්නේ මොකද මම? මෙහෙමයි. රීතීන් කිව්වොත් එයාගේ උක්ත රූපය තමයි රීතිහු. හරිද? රීතිහු කිව්වම කොහොමද මෙතන ලබති හරි කියන්නේ? මම දැන් කියනවනේ මේ අප්‍රාණවාචී පදයන්ගේ රීති කියන්නේ අප්‍රාණවාචී පද වලට ආඛ්‍යාත කියන්න බෑ බහුවචනෙන් කිව්වේ මම 10000 ගණක් එක දුන්නා. හැබැයි මෙන්න මේ වැඩි පුළුවන්. රීතිහු ගස්හු මේ අවසානයේ යෙදෙනවා මොනවද මේවට කියන්නේ අපි? ගෞරවාර්ථ ප්‍රත්‍ය මේවා කියන්නේ. වෝ ප්‍රත්‍ය තාර කාවෝ ගවට නෞකාවෝ වොත් පුළුවන් හුත් පුළුවන් නෞකාහු මෙන්න මේගොල්ලන්ගේ අනුත්තර රූපය ලියන්න ඕන. අනුත්තේ මම උදේ ලියන්න. මේගොල්ලන්ගේ අනුත්තේ තමයි රීතීන්. ගස්සු කෙනගේ අනුත්තේ ගස්. තාරකාවෝ කෙනගේ අනුත්තේ තාරකාවන්. නෞකාවෝ කෙනගේ නෞකාහු කෙනගේ අනුත්තේ නෞකාවන්. එහෙනම් රීතීන් කියන එකේ උක්තය රීතියු. ඒකනේ මෙතන වෙලා තියෙන රීතියු කියලා කිව්ව ගමන්ම බහුවචන ආඛ්‍යාත දෙන්න ඕනේ. මේ තැනදී විතරක් බහුවචන ආඛ්‍යාත දුන්නේ නැහැ වෙන කිසිම තැනකදී මෙවර බහුවචන ආඛ්‍යාත දෙන්න බෑ. ඒ අනුව මෙන්න මේ වාක්‍ය හරි විරණ ඇදුරන් විසින් කලින් කාලට නව භාෂා රීතියු හඳුන්වා දෙනු ලබති. හරි. තව පුළුවන් වුණා ලබත් කියලා කියන්න පුළුවන්. අතීත කාලේ මේ ලබත් කියන එකත් යෙදුණා. ඒකත් හරි. ලැබුවෝ කියන්න බෑ. ඒ කියලා අහනවා ලැබුවේ බැරි කියලා අතීත කාලේට යනවා. නැත්තම් හරි වාක්‍යයක් ලෙස හරි ලැබුවෝ කිව්වම හරි. අතීත කාලේට යන නිසා වැරදි. එනවනේ. ලැබුවේ කිව්වම ලබල ඉවරයි. ලබති කියන්නේ දැන් මේ. විරණ ඇදුරන් විසින් කලින් කාලේට නව භාෂා රීතිය හඳුන්වා දෙන්න ලබති. මෙන්න මේකෙදි රීති කියලා කිව්වහම ලබති කියලා කියන්න බෑ. රීති කියන්නේ අප්‍රාණවාචී පදයක්. ඒ නිසා ලබති කියලා කියන්න බෑ. එහෙනම් රීතිහු කියලා එන්න ඕනේ. ඒතකොට පුළුවන් ලබති කියලා. එතන ඊළඟ බලමු. ගුරුවරු මා පසසති. ගුරුවරු මා පසසති. ගුරුවරු මා පසසති. අපි කරන ටික කරගෙන යන්න බලන්න. ගුරුවරු මා පසසති. අදා ගන්න බලන්න එක. අතු අනුත් කරන්න. අනේ උත් කරන්න. උත්කල කර්මයට අනුව අපි අද කියන්නේ කර්ම කාරක කරන. කොලාද කොලාබ ගුරුවරින් විසින් මම පසසනු ලැබිමි. මම පසසනු ලැබෙමි. 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 හරිද? අපි පාඩම්
එතෙන්නේ ඉතින් තියෙන්නේ දාපු කතුදාරක වාක්‍ය මේ කර්මකාරක කරලා තියෙන වාක්‍ය දෙකක් කරලා. ගුරුවරුන් විසින් මම පැසසෙන් කියලා. ඔන්න හොයි. ගුරුවරුන් විසින් මම පැසසෙන් කියලා කියනවා. පසසනු කියන එක පසසති කියන එක දැන් වෙන්නේ. දැන් බලන්න අපි මේක කරලාද කියලා කතෘපදේ උක්ත කළ අනුක්ත කළාද? ඔව්. විසින් නිපාතේ දාලාද? ඔව් දාලා. කර්මය උක්ත කළාද? කර්මය උක්ත කළා. පසසනු ලැබෙන කියන එකයි පසසති කියන එකයි කාලය සමානව යොදලාද උක්ත කර්මය. පසසනු ලැබෙන කියන්නේ දැන් පසසනු. පසසති කියන්නේ දැන් පසසනු. එහෙනම් කාලය. ඊගාකට ගුරුවරුන් කියලා අනුක්ත කළාද? විසින් නිපාතේ යොදලාද? යොදලා. මම කියලා කතු කර්මය උක්ත කළාද? උක්ත කළා. ඇසසෙමි කියලා වර්තමාන කාලෙන් ආඛ්‍යාතේ කියලා. මේ දෙකේ දෙවිදිය තමයි මේ දෙක ධාතු කියලා මේ ලබ ධාතු කාරය. කියන්නේ දෙන්නම ඉවරයි. නැතිවා. ඊගායකට යමු. නිවැරදි වාක්‍යයක් නිර්මාණය කිරීම සඳහා සුදුසු පදයේ වරහන් තුලින් තෝරා ලියන්න. නූතන සාහිත්‍යකරුවෝ සමාජ න්‍යාය නිර්මාණය කරයි කරේ. අර උත්තරේ කියන්නකෝ බලන්න. බලලා මේක ලියාගෙන හරි. ඒ ගන්න කියන්නේ ලොක් කරන්න. උත්තරේ කියන්න බලන්න. ලේසි. හදන්න පුළුවන්. අමාරු නෑ. විතරයි ඔබට මොනවද අපහසුතාවයක් ආවොත් ඒ කියන්නේ නේද කියන්නේ. හරිද? සංරක්ෂණي මේක බලන්න.
එයන් බලමු මෙන්න මේ නිවැරදි වාක්‍යයක් නිර්මාණය කරන්න සුදුසු පදේ වරහන් තුලින් තෝරලා ලියන්න කියලා කියනවා. බලන්න මොනවද සුදුසු පදේ කියලා මේ වරහන් තුලින් තෝරලා ලියාගන්න මේකේ. කොහොමද වාක්‍යයක් නිවැරදිව නිර්මාණය වෙන්නේ කියලා. මෙන්න බලන්න. නූතන සාහිත්‍ය කරුවෝ ඔබ දන්නවා මේක කතෘකාරක වාක්‍යයක්. කතෘකාරක වාක්‍යයක කතෘපදේ උක්ත කරන්න. කතෘපදේ උක්ත කරන්න ඕන කතෘකාරක වාක්‍යය. එහෙනම් සාහිත්‍ය කරුවෝ මොනවා උක්ත කරන්නේ? සමාජයේ නැත්ත නිර්මාණ කරුවෝ සාහිත්‍ය කරුවෝ නිර්මාණ සමාජයේ නැත්ත නිර්මාණ කොහෙන් නැත්නම් අපිට කරන්නේ කරති. නූතන සාහිත්‍ය කරුවෝ කරති. එතනදී අපිට අදාළ නැහැ. ඒ අන්ත වෙලා ඉන්න කතෘකාරක වාක්‍යයක ජනාධිපතිතුමා අතු කවුද ජනාධිපතිතුමා? ඇමති වරුද වරුණද? කර්මයේ උත්තර වෙන්න බෑ. කොළඹට කැඳෙන්නේ කවුද? වරුන්. කොළඹට කැඳෙන්නේ කවුද කියලා ප්‍රශ්න කරන්න උත්තරේ ලැබෙනවා. ඇමතිවරු. කවුද? ජනාධිපතිතුමා. තුමාතුමේ හේතුව කියලා ඒක වෙනසක් නෑ. යට ඒ වචනාලයට. නව සමාජිකව 25 දෙනෙක් අප පක්ෂයට අතුපදේ උත්තර වෙනවා. තුනේ කවුද? නව සමාජිකව 25 දෙනෙක්. සමාජික යෝ 25 දෙනෙක්ද දෙනෙකු? දෙනෙකු. එයි 25 දෙනෙකු. අනුත්තර කළා දෙන්නේ මොකද? කවුද දෙනෙකු එකතුනේ? වෙන්නේ. දෙනෙකු. කවුද එකතුනේ? රස කරන්න කවුද එකතුනේ? මේකේ අරකේ වගේ බෑ. මේක කතාව වෙනස්. මේක සාමාන්‍ය කතෘකාරක වාක්‍යයක් නෙමෙයි මේ කවුරුහරි කෙනෙක් කියන එකක්. කියන කතනයන්නේ මේකේ තියෙන්නේ. මේ දෙකෙන්ම එක්කෙනා අපේනේ මේ උත්තර දෙකක් යොදන්න බෑ. දෙනෙකු කියලා යොදන්න බෑ. මේක විතරයි ඔබට ගැටලුවක් එනවා. මම කිව්වේ ඒක විතරයි ඔයාලට ප්‍රශ්න එනවා නේද? අහලාගෙන නැහැ කියන්නේ. නව සමාජිකයෝ උක්ත කරන්න මේ සමාජිකයෝ සංඛ්‍යාවේ මේ 25 දෙනා කියන්නේ මේගොල්ලොමයි යලි ප්‍රතිවිස්තර කරන්නේ. ඒක නිසා දෙනෙකු කියන්නේ දෙන්නේ. ඔබ ප්‍රශ්න කරන්නකෝ ආපහු. මේක මේකේ කතෘ කෙනෙක් ඉන්නවද? කතෘ කෙනෙක් ඉන්නවද පේන්නේ? නැහැ. කතෘ කෙනෙක් නැහැ. එයා හැංගිලා ඉන්නේ. අපි කතෘ පිටේ ඉඳන් කියනවා මේ කතාව. හරිද? කතෘ පිටේ ඉඳන් මේ කතාව කියනවා. එතකොට මෙන්න මේ එකම දෙගොල්ල තමයි විස්තර වෙන්නේ. මම වැරදිකරුවෙකු නොවන බව උසාවියේ සනාථ කළේ. මේකෙදි තරම අහුවෙන්න එපා. මේකත් කියන්නේ පිටස්තර කෙනෙක්. මම කියනවා කාට හරි මා වැරදිකරුවෙකු නොවන බව උසාවියේ සනාථ කළේ. ඔව් දැන් ඔබට හිතේ එනම් මම දාලා මියන්නේ වල බෑනේ. මම වැරදිකරුවෙකු නොවන බව උසාවියේ සනාථ කළේ කියන්න බෑ. ඇයි? මම කියන කෙනා නෙමෙයි මෙතන කතෘපදේ. එයා වෙන කෙනෙක්. අපිට කතෘව පේන්නේ නැහැ මේකේ. මම තමයි කතෘව මේකේ. නමුත් මං කියලා හොයාගන්න බෑ. අපි හැංගිලා ඉන්නේ. මම ගිහින් මේ ප්‍රකාශ කරාම මම තමයි කතෘව. මම මේකේ සැඟවිච්ච කතෘව නෙකේ. අපි අප මේ තරංගේ ජයගතොත් එය නව වාර්තාවක් වෙයි. අප ඇයි? ඒකත් අර උඩේක වගේම තමයි මේක වගේම තමයි මේ මා වගේම නෙති. අප මේ තරගයේ ජයගතොත් ඒ නව වාර්තාවක් වෙයි. ඔන්න ඒ ටික තමයි ඒක අපිට මේ ඊගාවෙකට එන්න බලන්න මෙතන. පහත් එක්කෙන වාක්‍යවල හිස්තැනට වඩාත්ම ගැලපෙන පදය
වරහන තුල දී කියන එක විඳිනවනේ. දී ඇති පද අතුරෙන් තෝරා ලියන්න. සංරක්ෂණය පුරාණ ස්මාරක සංරක්ෂණය සංරක්ෂණය දෙවෙනි එතම් ගොඩනැගිලි নিরතුරුවම කළ යුතුය. ප්‍රතිසංස්කරණය 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 රජය මතට ලොල් වූවන් පුනරුත්ථාපනය තුනදා අප විදුහලේ උත්සවය නොබෝදා පැවැත්විය. සංවත්සරය සංවත්සර බුදු සසුනේ අධිකයි චිරස්ථිතිය ඉරස්තිය කියන්නේ ඉතිරි පැවැත්ම. බලාගා නිරන්තරයෙන් මෙන්න මේ වචන වලට අපි කියන්නේ මේ පාරිභාෂික පාරිභාෂික වචන කියලා. මේවා යොදන ස්ථානය අනුව වෙනස්. වාක්‍යයේ හැඟවෙන අර්ථය අනුව වෙනස්. ප්‍රකාශිත අර්ථය අනුව වාක්‍යවලට යොදන මේ පද වෙනස් වෙනවා. ප්‍රකාශිත අර්ථය අනුව වාක්‍යවල යොදන මේ පද වෙනස් වෙනවා. ප්‍රකාශිත අර්ථයෙන් තමයි මේ වෙනස එන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන ප්‍රකාශිත අර්ථ ගත්තාම පුරාණ ස්මාරක ගැන කතා කරනවා. දැන් බලන්නකෝ පුරාණ ස්මාරක ප්‍රතිසංස්කරණය පුරාවිද්‍යාඥයන්ගේ මූලික කාර්යභාරය කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි ඊට වැඩි වඩාත් ළඟින්ම යන වචනේ මේකට අපි ප්‍රතිසංස්කරණය කියනකට වැඩිය පුරාවිද්‍යාඥ ස්මාරකයක් ප්‍රතිසංස්කරණය කරනවා කියලා කියන්නේ. ඒකට අපි කියන්නේ සංරක්ෂණය කරනවා. කැඩිලා බෙදිච්ච මේ අපි මොනවා හරි අපේ දෙයක් ඔන්න කැඩලා බිඳලා යනවා කියන්නේ අපේ නිවසකට හදිසි පොල් ගහක් කැඩලා ඔන්න කැඩෙනවා. ඒක අපි සංරක්ෂණය කරනවා නෙවෙයි. සංරක්ෂණය කරනවා කියන්නේ මතු පරපුරට ඒක නිවැරදිව යලි දැක බලා ගන්න පුළුවන් වෙන පරිදි ආරක්ෂා කළ දෙනවා. රක්ෂණයනේ රැකලා දෙනවනේ. ඒකට සංනිමේ දාන්නේ. ඒකයි ඒ පද ඒවට විතරයි යොදන්න පුළුවන්. ප්‍රතිසංස්කරණය කියන එක සාමාන්‍ය ඒකට යොදන්න පුළුවන් අපි මොනවා හරි එකක් ඔන්න අපි කැඩුනා ඒක හදා ගන්න. ඒක නැවත ප්‍රතිසංස්කරණය කියන එක යලි හදන. මේ වань ඇතැම් ගොඩනැගිලි නිරතුරුවම ප්‍රතිසංස්කරණය කළ යුතු ඇත. මේකේ මේ නඩත්තු කියන එකත් ඔන්න හරියනවා. නඩත්තු කළ යුතු ඇත කිව්වත් හරියනවා. නමුත් මෙතෙන්දී මේ නඩත්තු වෙන එකකට දාන්න වෙනවා. එහෙනම් එතෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. මේ වැඩි එක වගේ ඒවා දෙකක් වෙනකොට මම අර ඔයාලට මතකද මම මෙතන බලලා තමයි මේක කියලා වෙලා කිව්වේ. ඇයි? හේතුව මේ යට ඒවට සමහර විට මේ වගේ සීමිත පද සංඛ්‍යාවක් දුන්නාම යට ඒවට යොදන්න වෙන අවස්ථා තියෙනවා. ඒකත් ඔබ මතකේ තියාගන්න ඕනේ. රාජ්‍යයේ මතට ලොල්ලුවන් පුනරුත්ථාපනය. යලි හිටි මට්ටමට පත් කරනවට අපි කියනවා යම් කිසි කෙනෙක් පුනරුත්ථාපනය කරනවා. පුනර් කියන්නේ උපසර්ගයක් යලි කියන අර්ථය දෙනවා. උත්ථාපනය කරනවා කියන්නේ යලි නගා සිටවනවා කියන උත්ථාපනය. පුනර් උත්ථාපනය. උත්ථාපනය කියන්නේ යලි නගා සිටවන මේ පද උගුර වැදගත්. පුනරුත්ථාපනය කියන්නේ පුනර් උත්ථාපනය. ඒ කියන්නේ යලි නගා සිටවීම. නගා සිටවනවා කියන්නේ රිකවර් කරනවා කියලා අපි සිංහලෙන් කියන්නේ. නේද? ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ හිටපු තැනට යලි ගන්න. හරිද? රිකවර් කරනවා කියන්නේ හිටපු තත්ත්වයට යලි ගන්න ඕනේ. ඒකයි පුනරුත්ථාපනය කියන්නේ. රිකවරි කියන එක තමයි. නපෝදා ඊගාවට බුදු සසුනේ චිරස්ථිතිය. ඒ කියන්නේ
චිර ස්ථිතිය. ස්ථිතිය කියන්නේ පැවැත්ම. චිර ස්ථිතිය කියන්නේ චිරස්ථායී භාවය කියන්නේ අපි ස්ථිරසාර පැවැත්ම කියනවා. ස්ථිරසාර පැවැත්ම සඳහා රාජ්‍ය අනුග්‍රහය. විදුලි බලාගාර නිරන්තරයෙන් නඩත්තු කිරීම බලධාරීන් සතු කාර්යයකින් නැත්නම් නිතර කරන්ට් කපන්න සිදු වෙනවා. හිටි ගමන් දවස තිස්ස කරන්ට් එක. හරි ඒතකොට නඩත්තු කියලා තමයි. නඩත්තු සංස්කෘතිය කියලා කියනවා. ඔන්න ඔය ටික තමයි අපිට අද දවසේ කතා කරන්න තිබුණේ. මේකේ රචනය සම්බන්ධයෙන් ඔබ පොඩ්ඩක් තොරතුරු ගවේෂණය කරලා තියාගන්න. අපි වෙනම දවසක් අරගෙන යලි රචනා කීපයක් ලියමු. අපි ඉතින් රචනා දෙකක් කතා කරන නිසා මම මේකත් එන්නේ. මෙන්න මේ මාරාන්තික කොරෝනා නෙමෙයි මෙතෙන්දී ඔබට මේ ඔය වසංගත රෝග පාලනය වගේ එකක් මෙතන කෙලින්ම දිලෙක් මාතෘකාවනේ මේ කොරෝනා කියන්නේ. එතකොට මේ එහෙම නොගෙන මේක ගන්නවා අපි මොකක් කියලා? වසංගත රෝග පිළිබඳ දැන් සමහර වෙලාවලට ඔකට සූදානම් වෙලා යන්නේ අයියෝවා දෙන්නේ නැහැ. මේවා දැන් හැමෝම සූදානම් වෙලා එව්වම දෙනවා. දැන් අර මම ඔබට කිව්වේ මොකද්ද දුම්රිය ස්ථානාධිපති විභාගයේ කාබනික පොහොර ආවා. කාබනික පොහොර රචනාව ආවා. හිතන්නේ නැහනේ ඒ කියලා. නිකන් මොකද හිතන්නේ නැති හේතුව තමයි ගොඩක් අය නොහිතන්නේ මොකක් වෙනද? ඒක උදන්නේ ආවේ කියන්නේ ගොඩක් අය නොහිතන්නේ ඒක හේතුව තමයි අර ඕක ඉතින් හැමෝම සූදානම් වෙලා යා කියලා දෙන එක. ඔබේ දැනුම පිළිච්චන ඕක ලිව්වට ඔකේ මට්ටම් කීයක් එනවද කියන්නකෝ. තොරතුරු හොයලා හිටපු අය වැඩි අපි රචනාව කතා කළේ. ඊගාවට ක්‍රීඩා නිලධාරී ලිව්ව සබරගම පළාත්. ඒකේ ක්‍රීඩාවේ සංවර්ධනය මෙන්න මේක බුද්ධ ජල සංවර්ධන ක්‍රීඩා ලැබෙන පිටු බලය. මේ මාතෘකාව මෙහෙම තියෙනවා. චරිත සංවර්ධන ක්‍රීඩා ලැබෙන පිටු බලය. මේ මාතෘකාව මෙහෙමම තියෙනවා. චරිත සංවර්ධන ක්‍රීඩා ලැබෙන පිටු බලය. ඒගොල්ලෝ ක්‍රීඩා නිලධාරීන් බඳවා ගැනීම තරඟ විභාගයට ලියපු නිසා මේක ඊ කියලා හිතුවේ. ඒක ආවා එහෙම. තව තිබුණා මේ කැලිකසල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඇතිවලා තියෙන තත්ත්වයන් ඔන්නෝ අහන්න. ඒක නිසා අර අපි දැන් කාලීනේවට සමහරකට හුරු වෙන්නේ නැහැ. දැන් ඔබ මේ වාදී එන ස්ප්‍රිට් එකක් යන්න ඕනේ නැත්තම් බෑ. සෑහෙන දැනුමක් අපි සතුව තියෙනවා. නැත්තම් අපේ රචනා කැලේ විසි වෙනවා. ඇයි හේතුව? අපිට මේ ගැන දැනුම නැහැ. අපි ගාව තියෙන පොඩ්ඩක් අරගෙන ගිහින් මේක ලියන්න පටන් ගත්තට බෑ. ඒව ඔබේ රචනා සංසන්දනය වෙනවා. මේක ලියනවා දුන්න කියලා ඉන්න අපියෝකෝ. එයි මේකට සමහර ගොඩක් ලෑස්ති වෙලා යන්නේ. එතකොට ඔබ හොයලා තිබ්බොත් මේ වගේ වසංගත රෝග තත්ත්වයන් මොකද්ද වසංගතයක් කියන්නේ නිර්වචන ඔබ ගාව තිබුණොත් කොච්චර ප්‍රමාණයක් මේ වසංගත රෝග පැතිරලා ගිහින් තියෙනවද ලෝකේ මොනවද ඒවා මෑත කාලීනව 20 වෙනි සේවා සේවා මොනවද 21 වෙනි සේවා සේවා මොනවද කියලා වෙලා හොයන්න. මෙතන ඔබට වචන සංඛ්‍යාවක් දෙනවා 300ත් 350ත් අතර වනසේ විශ්ලේෂණාත්මක රචනයක් කියලා. මේ සංඛ්‍යාව කොයිම විදිහකට ඔබට ඉක්මවන්න අයිතිය නැහැ. පුළුවන් ඉක්මවන්න වචන 25ක් විතරක්. 25කට වැඩි ඉක්මවනවා නම් එතනින් එහාට හරස් විරක් ගහලා කපන්න කියලා කියනවා අනිවාර්යෙන්ම. අඩු කරන්න පුළුවන් ඔබට කොච්චර 300 325 350 අතර කියන නිසා මෙතන කොයිවත් අඩු කරන්න අයිතියක් ඔබට නැහැ. මේ අතරෙම ඉන්න ඕනේ. මේ අතරෙම ඉන්න ඕනේ. මේ අතරෙම ඉන්න ඕනේ. දැන් ඔබට වචන 300කින් පමණ කිව්වොත් එහෙම ඔබට වචන 275කට ලිව හැකි අඩුම. ඊට වඩා අඩු කරන්න බෑ. 275 තමයි ආවොත්. උපරිමේ 325 300කට. මෙතන 300 350 අතර ගියා ඔබට 50ක පරතරයක් තියෙනවා. ඔය 50 පරතරේ නම් මොන මේකම මතවත් මෙහෙම පරාසයක් දුන්නාම ඉක්මවන්න එපා. ඉක්මවුවොත් ඔබේ ලකුණ කපනවා. මෙන්න මේවා පොඩ්ඩක් හොයලා තියාගන්න ඔබ තොරතුරු මම කියලා තියෙනවා ඔබට තොරතුරු ගොනුවක් සකස් කරන්න කියලා ෆයිල් එකක. මේ දෙක ඒ විදිහට කරන්න ඒවා අපි රචනයම නෙමෙයි රචනයට අදාළ තොරතුරු සකස් කරන්න සොයන්න. එතකොට ඔබට මේ පිළිබඳව ඕන තරම් තොරතුරු ලැබෙවි. නිකන් කියවලා තියන්න ඒවා පාඩම් කරන්න නෙවෙයි කියන්නේ නිකන් කියවන්න ඕවා වැදගත් වෙනවා. ලියන්න ගියාම ඔබට සමහර රචනා මාතෘකා 3ක් විතර තියෙන්න පුළුවන්. මේකත් ලියක මේකත් ලියක මේකත් ලියක. මොකද අපි ඒ තරමට තොරතුරු හොයලා ගියොත් තමයි එහෙම වෙන්නේ. නැතුව ගියොත් එකක්වත් නැතුව යනවා ලියන්න. මොනවා ලියන්න නැති වුණත් ඔබට ලියන්න තොරතුරු ඕන තරම් ඔය ඇතුලේ තියෙනවා මම කියලා තියෙනවා. ඔබට මේ ඕනෑම රචනා මාතෘකාවක් සම්බන්ධයෙන් එන තොරතුරු ටික කොලයක සටහන් කරන්න. ඒ ටික වෙන් කරලා ගත්තාම තොරතුරු තියෙනවා එකකටවත් තොරතුරු නැහැ කියන්න බෑ. අඩු වැඩි වෙයි. නමුත් එක මාතෘකාවකට මේ මාතෘකාව දැන් දුන්නා වුණත් ඔබට ලියන්න දේවල් ඕනෑ තරම් නැත්තේ. අනිවාර්යයෙන්ම තියෙනවා. නෑ කියනවා නම් ඒක බොරුවක්. මේ ගැන තොරතුරු මොනවද නැහැ අපි ගාව කියනවා ඒක බොරුවක්. ලියන්න පටන් ගත්තොත් මේ ඕන එකක් ගැන තොරතුරු ලියන්න. අපි ඒක වෙනත් දවසක සාකච්ඡා කරමු යාලි. ඔබට පුළුවන් නම් මේ තොරතුරු ටික පොඩ්ඩක් හොයලා තියන්න මේ මාතෘකාවට අදාළ.
හරි එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක් වේවා. අපි අද දවසේ පන්ති සමාප්ත කරනවා. සෙනසුරාදා දවසේ ප්‍රශ්නපත්‍ර පන්තිය පවත්වනවා. ඒකට අදාළ නිබන්ධන අනිද්දා වෙන විට නිකුත් කරනවා. පේපර් දෙකක් එක පිට නිකුත් කරනවා. ඒ අනුව ඒකට සූදානම් වෙන්න ඕනේ. කල් වේලා ඇතුව දැන් ආපහු ප්‍රශ්නපත්‍ර නිකුත් කරන්න පුළුවන් අර ගැටලුව අවසන් නිසා. ඔබ මේ දවස්වල සමාජයට අපහසුතාවයට පත් වෙන්නට ඇති. නමුත් දැන් මේක ඇතුව අවසానයි.